ආයුබෝවන් උතුම් බුද්ධ රත්නයට නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. හැම සෙනසුරාදාවම රාත්‍රී 7 වන විට ඔබ නිවසේ සිටනවා නම් සියලු වැඩ අහවර කරලා සූදානම් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මෙතෙන් සිට net FM රේඩියෝව සමග. අපි දන්නවා ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම් ඇසුරේදී අපිට බෞද්ධයන් විදිහට යම්කිසි අනිතමානී ආඩම්බරයක් ඇති කරගන්නට පුළුවන්. අප මනුෂ්‍යත්වයෙන් පිරිමිනිසුන් කරන්නට මහා කාරුණික සර්වඥයන් වහන්සේ කොයිතරම් උපදෙස් ලබා දීලා තියෙනවද කියන එක. ඉතින් ඒ දහම ඔස්සේ තවත් බොහෝ දේ දැනගන්නට අදත් සිට්නෙස් අසපුවෙන් අපි සූදානම් වන්නේ. අද සෙනසුරාදා සිට්නෙස් අසපුවේ පින්බර දායකත්වයේ දරනු ලබන්නේ බත්තර මුල්ල පැලවත්ත පදිංචි සුනෙත් තාරක විජේසිංහ, වින්ද්‍යා ශාමිගා රත්නායක සහ අකුරස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේ මේ සියලුම පිරිස ඒකාබද්ධ වෙලා ඔවුන්ගේ ඒ දායකත්වය මතින් නමස්කාර පූර්වකව අද සෙනසුරාදා සිට්නෙස් අසපුවට වැඩම කොට වදාළ ශාස්ත්‍රපති අවසරයි වන්දනීය පූජනීය සගමනෝමදස්සී ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා සිට්නෙස් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. net FM සිට්නෙත් අසපුව ධර්මානුශාසනාව ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට එකතු වෙන පින්වත් හැම දෙනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා වෙනදට සෙනසුරාදා සිට්නෙත් අසපුවට වැඩම කරන්නේ අපේ වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමින්ද්‍රයන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ අද නොවැළැක්විය හැකි හේතුවක් නිසා ධර්මදේශනාවට වැඩම නොකළ නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට සූදානම් වෙන වෙලාව. උන්වහන්සේටත් ධර්මදේශනාව ආරම්භෙදිම අපි තුනුරුවනේ ආශිර්වාදය, ඒ වගේම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙත්වා උන්වහන්සේගේ ශාසනික සේවයන් ඒ ආකාරයෙන්ම සිද්ධ කරගෙන යන්නට උන්වහන්සේට කායික මානසික ශක්තිය ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරමින්ම තමයි ධර්මදේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වය ලබා දෙන්නේ බත්තර මුල්ල පැලවත්ත පදිංචි සුනෙත් තාරක විජේසිංහ මහත්මයා, වින්ද්‍යා ශාමිගා රත්නායක මහත්මිය සහ අකුරස්ස ෆැෂන් ආකේඩ් ආයතනය ඇතුළු පින්වත් හැම දෙනාම විසින්. ඒ පින්වත්තුන්ගේ සත් අරමුණු සියල්ලම සඵල වෙත්වා ඒ අයටත් චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර, ඒ වගේම ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරමින් අපි ධර්මානුශාසනාව අවසානයේදී සිට්නෙත් අසපුවෙන් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද ධර්මානුශාසනාවට මාතෘකා කරගත්ත දහම් පාඨය ඔබට ඊ타ත්ම කනට හුරු අහලා තියෙන
නිතරම ඇහෙන්ට ලැබෙන ගාථාවක්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කියන එක ඒ දහම් පාඨය ඒ ගාථාව මං හිතනවා මේ සම්බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියපු කෙනෙක් ඉන්නවා නම් ඒ අය අතරින් අහපු නැති කෙනෙක් නෑ කියලා. මේක තියෙන තැන හෝ එහෙම නැත්නම් මේක අන්තර්ගත වෙන ධර්ම ග්‍රන්ථය හෝ එහෙම නැත්නම් මේක කියවෙන්නේ මොකද්ද කියලා හෝ ඒවා දැනගෙන හිටියේ නැති වුණත් මේක කනට ඇහිලා තියෙනවා, මේක අහලා තියෙනවා සහ බොහෝ දෙනෙකුට පාඩම් තියෙන ගාථාවක්. ඉතින් මේකේ සරල තේරුම ඔබ දන්නවා සබ්බ පාපස්ස අකරණං සියලුම පව් වලින් වලකින එක, බැහැර වෙන එක, දුරස් වෙන එක පළවෙනියෙන්ම කියනවා සබ්බ පාපස්ස අකරණං කියලා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා කුසල් වැඩිම, කුසල් දියුණු කිරීම, කුසල් උත්පාදනය කිරීම, කුසලස්ස උපසම්පදා. ඒ වගේම සචිත්ත පරියෝදපනං සිත දමනය කිරීම කියන මේ කාරණා තුන ඒතං බුද්ධාන ශාසනං මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි කියලා කියනවා. එතකොට පව් නොකිරීමත්, කුසල් දියුණු කිරීමත්, සිත දමනයත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව, සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයෙහි දේශනාව කියලා කියද්දී මේ ගාථාව ඉතාම වැදගත් වෙච්ච හරි වටින විසිතුරු අර්ථයක් සහිත, ඒ වගේම තමයි අපිට බොහෝ දවසක් කතා කරන්න කරුණු තියෙන හරි වටින ගාථාවක්. පිටුතුනි ඒකේ වටිනාකම් අතර කීපයක් සඳහන් කළොත් එකක් තමයි අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට ගෞතම සම්බුද්ධ ශාසනය තුළ විනය ශික්ෂා පද පනවන්ට ගන්නේ උන්වහන්සේගේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගියාට පස්සේ. මුල් සමය තුළ අවුරුදු 20ක් විතර කාලයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ විනය ශික්ෂා පද පැනවීමක් නැහැ. එතකොට බුදු වෙලා අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි ඔය 227ක් පමණ ශික්ෂාපද වරින් වර විවිධ කාරණාවන් හේතු කරගෙන, විවිධ නිධානයන් හේතු කරගෙන විවිධ භික්ෂූන් වහන්සේලා අනිත් පැත්තෙන් භික්ෂුණීන්ට දේශනා කරපු විනය ශික්ෂාපද දිහා බලපුවාම මේ භික්ෂුණීන් වහන්සේලා සිද්ධ කරපු අකටයුතුකම්, විනය විරෝධී වැඩ, ඒ වගේම නිවනින් ඉවත පැනලා නිවනට සිත යොමු කරන කෙනෙක්ගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට හිත යොමු කරන කෙනෙක්ගේ ස්වභාවයෙන් ඉවත පැනලා කටයුතු කරද්දී ඒවා සම්බන්ධව බුදුහාමුදුරුව පැනවීම සිද්ධ කරනවා අවුරුදු 20ක් ගියාට පස්සේ විනය ශික්ෂාපද. එතකොට ඒ අවුරුදු 20ක් ගියාට පස්සේ ඒවා දේශනා වෙනවා නම් ඒ 20කට කලින් එහෙම නැත්නම් මුල් අවුරුදු 20 තුල බුදුරජාණන් වහන්සේ කොහොමද මේ මහා පිරිසක් පාලනය කරේ කියලා ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒ කාලය තුල මහා රහතන් වහන්සේලාගේ ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි සකු르දාගාමි, සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරියත් කියන මේ මාර්ගඵල ලබාගත් හික්මිච්ච පිරිස සම්බුද්ධ ශාසනයේ ප්‍රමාණයෙන් වැඩි. එතකොට එවැනි මහා විශාල ප්‍රමාණයක්, එවැනි මහා විශාල පිරිසක් මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ හික්මෙන්ට කොහොමද බුදුරජාණන් වහන්සේ කාර්යය සිද්ධ කරේ කියලා කවුරු හරි අහුවොත් එහෙම ඒක සිද්ධ කරන්න බුදුහාමුදුරුවෝ භාවිතා කරපු එක ක්‍රමයක් තමයි මෙන්න මේ ගාථාව දේශනා කිරීම සහ උන්වහන්සේලාට ඒන් අනුශාසනා කිරීම. පව් කරන්න එපා, කුසල් දියුණු කරන්න, සිත දමනය කරගන්න. ඊට පස්සේ කන්ති පරමං තපෝති තික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධ ආදී ශාන්තිය, තපස මේ ආදී කාරණාවන් තුලින් නිවන කුළු ගන්නවන්ට අවශ්‍ය වෙන, නිවන උත්පාදනය කරලා දෙන්න මනසට අවශ්‍ය වෙන ශක්තිය ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ මුල් කාලේ මේ ගාථාව දේශනා කරලා තිබෙනවා. එතකොට අවුරුදු 20ක් තරම් කාලයක්
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඊ타මත්ම ප්‍රධාන කාර්යභාරයක් මේ ගාථාවකින් ඉෂ්ට වෙලා තියෙනවා කිව්වොත් පින්වතුනි ඒක හරි පුදුමයක්. එතකොට ඒ පුදුමය කෙසේ වුණත් ඒක එසේ සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තව කාරණයක් ගත්තොත් පින්වත්නි මේ කියන මේ ගාථාවට සම්බපාප සකරණං කියන ගාථාවට මේ සම්බුද්ධ ශාසනයේ තිබෙන සියලුම ධර්ම කරුණු අන්තර්ගත කරන්න පුළුවන්. සියලුම ධර්ම කරුණු මේක ඇතුළට දාන්න පුළුවන්. දැන් අපි මෙන්න මෙහෙම එකක් කරමුකෝ මනසින් ගණන් පාඩමක්. මොකද්ද ගණන් පාඩම? අපි වගු 3ක් හදනවා මනසින්. මනසින් වගු 3ක් හදනවා. මොකද්ද ඒ වගු 3? පළවෙනි වගුව තමයි සබ්බ පාපස්සකරණං වගුව. දැන් ඔබට මනසේ එන්න ඕන වගුවක් සබ්බ පාපස්සකරණං වගුව පළවෙනි වගුව. ඊට පස්සේ දෙවෙනි වගුව තමයි කුසලස්ස උපසම්පදා කියන වගුව. ඒකට යාබදව තියෙන වගුව තමයි කුසලස්ස උපසම්පදා කියන වගුව. තුන්වෙනි වගුව තමයි සචිත්ත පරියෝදපණං කියන වගුව. දැන් පින්වත්නි ඔබ ඔය වගු තුන ඔබේ මනසේ දැන් ලියලා ඇඳලා තියෙන්නේ, හිතේ ඇඳලා තියෙන්නේ. වගු තුනක් තියෙනවා. පළවෙනි එකේ නම තමයි ටොපික් එක. එහෙම නැත්නම් ඒකේ මාතෘකාව ලියලා තියෙනවා සබ්බ පාපසකරණං. දෙවෙනි එකේ මාතෘකාව කුසලස්ස උපසම්පදා. තුන්වෙනි එකේ සචිත්ත පරියෝදපන. දැන් පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ බැහැර කරන්න කියපු, ඉවත් කරන්න කියපු, දුරු කරන්න කියපු, කරන්න එපා කියපු දේවල් මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රාණඝාතේ කරන්න එපා කියපු එකක්. සොරකම විරමණය කරන්න එපා. කරන්න එපා කියලා උන්වහන්සේකට හේතු දක්වලා තියෙනවා. කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය, සුරාපානය, ඊට පස්සේ අවිද්‍යා, විෂමලෝභ, මිත්‍යා දෘෂ්ටි. බුදුහාමුදුරුවෝ මේවා දියුණු කරන්න එපා කියන්න හේතුවක් එක්ක දක්වලා තියෙනවා. එතකොට අපි දානවා පළවෙනි වගුවට බුදුරජාණන් වහන්සේ කරන්ට එපා කියපු දේවල් ටික. දැන් ඔබ මනසින් දාන්න ඒවා එකතු කරලා ක්‍රියාකාරකමක් විදිහට මේ මනසින් කරන ක්‍රියාකාරකමක් විදිහට පළවෙනි වගුවට දානවා බුදුහාමුදුරුවෝ කරන්න එපා කියපුවා. දෙවෙනි වගුවට දානවා බුදුහාමුදුරුවෝ දියුණු කරන්න කියපුවා. වඩන්න කියපුවා. ඒවා ගොඩක් තිබෙනවානේ සත්‍තිස් බෝධිපාශික ධර්මවලත් තිබෙනවා දියුණු කරන්න ඕන දේවල්, වඩන්න ඕන දේවල්, උත්පාදනය කරගන්න ඕන, වැඩි දියුණු කරගන්න ඕන දේවල් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. සිත දියුණු කරගන්න තියෙනවා. ඊට පස්සේ ඒ සිත දියුණු කරගන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න තියෙනවා, දියුණු කරන්න තියෙනවා, ඒ වගේ නියැලෙන්න තියෙනවා. ඒවා බුදුහාමුදුරුවෝ කරන්න කියපුවා සහ නියැලෙන්න කියපු, දියුණු කරගන්න කියපු, ප්‍රත්‍යක්ෂ කරගන්න කියමු, සාක්ෂාත් කරගන්න කියපු මේ හැමදේම දෙවෙනි එකට දානවා. ඊට පස්සේ ඒ වගුවත් දැන් සම්පූර්ණයි. තුන්වෙනි එකට දානවා සචිත්ත පරියෝදපණං වගුවේ කියනම සිත දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු දේවල්. සිත දියුණු කරගන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ සිත දියුණු කරගන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල, සිත දියුණු කරගන්න ඕන වෙන ආම්පන්න, ඒ කාරණා ධර්ම කාරණා ඔක්කොම තුන්වෙනි වගුවට දානවා. දැන් මම ඔබට ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නය තමයි දැන් පළවෙනි වගුව සබ්බ පාපස්සකරණං වගුව කරන්න එපා කියපුවා. දෙවෙනි වගුවේ තියෙනවා දියුණු කරන්න කියපුවා. තුන්වෙනි වගුවේ තියෙනවා බුදුහාමුදුරුවෝ සිත දමනය කරගන්න දේශනා කරපුවා. මං අහනවා ඔබෙන් ප්‍රශ්නයක්. ඔබ මනසින් උත්තර දෙන්න. මේ වගු දෙකෙන් වැඩියෙන්ම පිරෙන වගුව මොකද්ද? සබ්බ පාපස්සකරණං වගුවද? කුසලස්ස උපසම්පදා කියන වගුවද? ඊට පස්සේ එහෙම නැත්නම් සචිත්ත පරියෝදපණං කියන වගුවද වැඩිපුර පිරෙන වගුව? ඔබට උත්තරයක් එයි. සමහර කෙනෙක් කියන නැති දැන් පළවෙනි වගුව තමයි
වැඩියෙන්ම පිරෙන වගුව කියලා. එහෙම නැත්නම් වැඩියෙන්ම කරුණු එකතු වෙන්නේ පළවෙනි එකට කියලා. සමහර කෙනෙක් කියනවා ඉතින් නෑ දෙවෙනි එකට තමයි වැඩියෙන්ම කරුණු එකතු වෙන්නේ. තව කෙනෙකුට විතර්කයක් ඇවිල්ලා ඇති. ඒ අය සිතින් කියනවා ඇති එහෙම නැත්නම් කතා කරනවා ඇති මේ වෙලාවේ. නෑ තුන්වෙනි වගුව තමයි වැඩිපුරම ওই බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා මේ වගු තුනට දාපුවම පිරෙන්නේ කියලා. පින්වත්නි ඇත්තටම වැඩියෙන්ම පිරෙන වගුව තමයි තුන්වෙනි වගුව. එහෙම නැත්නම් සචිත්ත පරියෝදපණං කියන වගුව. ඒ ඇයි බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්ස අකරණං කියන්නේ පව් කරන්න එපා කියන එකේ යටි අරුත තමයි පාපයෙන් ලෝකේ ඉන්න සත්වයේ ගලවන්න බුදුහාමුදුරු උත්සාහ කරලා තියෙනවා නම් පව් කරමින් සසර අසරණ වෙන ස්වභාවයෙන් සත්වයෝ පුද්ගලයෝ මේ මිනිස්සු ගලවන්න උන්වහන්සේ වෑයම් කරලා තියෙනවා නම් ඒකේ උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ තමයි පින්වතුනි සිත දමනය කරගත්ත පුද්ගලයෙක් නිර්මාණය කරන එක. සිත දමනය වෙච්ච පුද්ගලයෙක් ලෝකේ දකින්ට ලැබෙන එක ලෝකෙන් මිදී යන තෙක් සිත දමනය වෙච්ච කෙනෙක් ඉන්නවා කියන එක දකින්ට තමයි බුදුහාමුදුරුවෝ ඒක කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි කුසල් දියුණු කරන්න කිව්වේ ඇයි? කුසල් දියුණු කරන්න කියලා කිව්වෙත් සිත දමනය වෙච්ච කෙනෙක් නිර්මාණය වෙන්න එහෙම නැත්නම් සිත දමනය වෙච්ච කෙනෙක් දකින්න. එතකොට පින්වතුනි අපිට සිද්ධ වෙනවා පළවෙනි වගුවට දාපුවත් අරගෙන කොපි කරලා පේස්ට් කරන්න එහෙම නැත්නම් අරගෙන දාන්න තුන්වෙනි වගුවට. දෙවෙනි වගුවෙව්වත් දාන්න වෙනවා තුන්වෙනි වගුවට. එතකොට වැඩියෙන්ම පිරෙන වගුව තමයි තුන්වෙනි එක. ඒ ඇයි? පළවෙනි එකේ තියෙන කාරණාව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ පව් කරන්න එපා කියලා. සිත දමනය වෙන්න නම් ඒ කරුණු ටිකත් අපිට අරකට එකතු කරන්න වෙනවා. කුසල් දියුණු කරන්න කියලාත් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ සිත දමනය කරගන්න නම් සිත දමනය වෙච්ච කෙනෙක් හදාගන්න නම් ඒ කාරණා ටිකත් පින්වතුනි තුන්වෙනි වගුවට අපිට දාන්නම වෙනවා. එතකොට පළවෙනි එකේ දෙවෙනි එකේ තියෙන කාරණා ඔක්කොම එකතු වුනහම තුන්වෙනි වගුව තමයි පිරිච්ච වගුවක් විදිහට පේන්නේ. එතකොට ඔබට මේකෙදි පින්වතුනි ඔබට වැටහෙන්න ඕන අපේ බුදුහාමුදුරන්ගේ දේශනාව කේන්ද්‍ර වෙන්නේ උන්වහන්සේගේ ඉලක්කයම තියෙන්නේ සිත දමනය කරගත්ත පුද්ගලයෙක් සම්බුද්ධ ශාසනය ඇතුලේ නිර්මාණය කරන්නට. එතකොට ඒ සිත දමනය කරගත්ත කෙනෙක් නිර්මාණය කරද්දී සිත දමනය වුණා කියලා කියන්නේ සිත දමනය කරගත්ත කෙනෙක් කියලා කියන්නේ දමිත සිතක් තියෙන කෙනෙක් දමනය වෙච්ච සිතක් තියෙන කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි එයා මාර්ගඵල වලට පත් වෙච්ච සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵලයන් වල පිහිටලා ඉන්න කෙනෙක් විශේෂයෙන්ම මහරහත් භාවයට පත් වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් බුදුහාමුදුරුවෝ පින්වත්නි මේ සියලුම ධර්ම කාරණාවන් අන්තර්ගත කරන්නට උන්වහන්සේගේ පළවෙනි දේශනාවේ ඉඳලා ඊට පස්සේ අවසාන දේශනාව දක්වා ධම්සක් පැවතුම් සූත්‍රයේ ඉඳලා පරිනිබ්බාන සූත්‍රය දක්වාම තිබෙන කාරණා අන්තර්ගත කරන්නට පුළුවන් මෙවැනි වටිනා ගාථාවකින් සම්බුද්ධ ශාසනය පාලනය කරා සහ සම්බුද්ධ ශාසනය තුල භික්ෂූන් හික්මවා ගත්තා කියන එක පින්වතුනි අපිට අරුමයක් නෙවෙයි එහෙම දිහා ඒ කාරණා දිහා බලනකොට. එතකොට අපිට පින්වත්නි මේ ගාථාව තුලින් දැන් ඒ ගාථාවේ වටිනාකම අහලා මං කැමති ඔබත් එක්ක මේ ගාථාවික පාඩයක් අරගෙන මේ වෙලාවේ කතා කරන්න. ඒක තමයි සබ්බ පාපස්ස අකරණං කියන පාඩය. ඒකේ ඔබ තේරුම දැන් දන්නවනේ. සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ සියලුම පව් කිරීමෙන් වැළකෙනවා කියන එක එහෙම නැත්නම් නොකර ඉඳීම කියන එක තමයි පළවෙනි පාඩය. එතකොට ඒ සබ්බ පාපස්ස අකරණං කියන පාඩය ඒ කාරණාව ඒ කරුණ පින්වත්නි අපිට නිවැරදි විග්‍රහයක් නිවැරදි විශ්ලේෂණයක් නිවැරදිව ඒ පිළිබඳව කියවීමක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි මේක උඩින් පල්ලෙන් අහපු පාඩයක්
විතරක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෙදර ඔළුවස්සේ ගහපු පාටයක්. නැත්නම් පන්සලේ උන්ට ගොඩ වදිනකොටම සමහර පන්සල්වල මේක විසිතුරු විදිහට සමහර විට නූල් වලින් ගෙත්තම් කරලා සමහර වෙලාවට විචිත්‍ර විදිහට ඇඳලා එහෙම ගහපු බෝඩ් එකක් එහෙම ගහපු දෙයක් පමණක් බවට මේකපත් වෙනවා. මේක හරියට කියවගත්තේ නැත්නම්. ඒ නිසා අපිට මේ ගාථාව සම්පූර්ණයෙන්ම විග්‍රහ කරන්න වෙලාවක් නැති නිසා මම තෝරලා දෙන ඔබට එක දහම් පාඩයක්. ඒක තමයි සබ්බ පාපස්ස අකරණං කියන දහම් පාඩය. පින්වතුනි, පව් කිරීමෙන් වැළකීමනේ මේකේ තේරුම ඔබට මතකයිනේ. එතකොට පින්වත්නි, මේ ලෝකේ පව් පිළිබඳව සඳහන් කරද්දී අපිට මේ පව් කියන්නේ මොනවද කියලා අහුවොත් එහෙම තියෙන්නේ විවිධ උත්තර. දැන් පාපය කියන්නේ මොකද්ද කියලා අහුවාම විවිධ උත්තරනේ තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් පව් කියලා කියන්නේ මොනවද අහුවාම පන්සිල් කඩ නොකර ඉඳීම තමයි අපි දන්න විදිහට පව් නොකර ඉඳීම කියලා කෙනෙක් උත්තර දෙන්න පුළුවන්. කියන්නේ පන්සිල් රැකගෙන ඉන්නවා නම් එයා පව් කරන කෙනෙක් නෙවෙයි කියලා අර්ථ විග්‍රහයක් තියෙන්න පුළුවන්. දස කුසලය කවුරු හරි දියුණු කරනවා නම් අන්න එයා පාපයෙන් වැළකීච්ච කෙනෙක් කියලා අර්ථයක් තියෙන්න පුළුවන්. ඒ වගේම පොහොය දවසට අෂ්ටාංග සීලය, ඒ වගේම තමයි දස සීලය රකින්න ආරක්ෂා කරන අය ඉන්නවා. ඒ අය ඒක බිඳගන්නේ නැතුව, කඩාගන්නේ නැතුව සීලය නිවැරදිව ඉතාමත්ම සිහියෙන් නුවණින් ආරක්ෂා කරන එක කියන්න පුළුවන් පව් නොකර ඉඳීම, එහෙම නැත්නම් පාපයෙන් වැළකීම කියලා. පින්වතුනි, ඒ පාපයේ පිළිබඳව අපිට ඒ තියෙන විග්‍රහයන්, පාපයක් කියන්නේ මොකද්ද කියලා අහපුවාම අපිට ඒ තියෙන විග්‍රහයන් ඒවා අපේ තියෙන තම නුවණට, කෙනකෙනා එක්කෙනාගේ ධර්ම දැනුමත් එක්ක තියෙන නුවණට හසු වෙන කාරණා. හැබැයි පින්වතුනි, පාපය සම්බන්ධව මෙන්න මෙහෙම කතාවකුත් ඔබට කියන්න කැමතියි. මේ ලෝකේ තිබෙන සියලුම පව් ඒවා වැරදි නෙවෙයි. මේ ලෝකේ තියෙන සියලුම පව් වැරදි නෙවෙයි. මේ ලෝකේ තියෙන සියලුම වැරදි ඒවා පව් නෙවෙයි. සමහර වැරදි තියෙනවා, ඒවා පව් වෙනවා. සමහර පව් තියෙනවා, ඒවා වැරදි වෙනවා. පළවෙනි එක තමයි මේ ලෝකේ තියෙන සියලුම වැරදි පව් නෙවෙයි කියන එක. එතකොට පින්වත්නි, අපි වැරදි සහ පව් කියන ඒවා වෙනම හඳුනා ගන්න ඕන. දැන් පාරේ යනකොට දකුණු පැත්තෙන් යන්නේ නැහැ කියන එක කායෙන් හරි අහුවොත් එහෙම ඒක පවද්ද වැරද්දක්ද කියලා මොකද්ද කියලා අහුවොත් එහෙම කියන්න තියෙන්නේ ඒක වැරද්දක්. පාරේ දකුණු පැත්තෙන් යන්නේ නැති එක පව් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒක වැරදි. රටේ නීතියට අනුව ඒක සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව එකක් ඇහුවොත් එහෙම කහිරෙන් පාර මාරු වෙන්නේ නැති එක. එහෙම නැත්නම් දැන් කහිරි නෙවෙයි සුදු පාට ඉර තියෙන්නේ. සුදු ඉරෙන් පාර මාරු වෙන්නේ නැති එක. පවුද වැරදිද කියලා ඇහුවොත් එහෙම ඒකත් වැරද්දක්. ඒ වගේ මේ අපි එදිනදා ඒ රටවල් වල සංස්කෘතීන්ට අනුකූලව, ඒ රටවල් වල තියෙන නීති පද්ධතීන්ට අනුකූලව සම්මත කරගත්ත සමහර දේවල් තියෙනවා. ඒවා තේරුම් ගන්න හොඳ නෑ. සමහර වෙලාවට ඒවා මේ සමහරුන්ට පැටලෙනවා. මේක පාපයක්ද වැරද්දක්ද කියලා තේරුම් ගන්නට මේ හැකියාවක් නැතිව. එතකොට ඒවා සමහර දේවල් පාපයක් විදිහට දකින්නේ නෑ. සමහර ඒවා වැරදි. එතකොට සමහර වැරදි තියෙනවා, ඒවා පව් නෙවෙයි. සමහර පව් තියෙනවා, ඒවා වැරදි නෙවෙයි. එහෙම ඒවත් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගෙදර ඉන්න කැරපොත්තු මරණ එක පවුද වැරදිද කියලා කාගෙන් හරි අහුවොත් එහෙම තියෙන උත්තරේ තමයි මොකක්ද කියන්නේ? ඒක පාපයක්. වැරද්දක් කියලා කියන්නේ. ඒක විවිධ ක්‍රම වලට සතෙක් ඒක සතා මරන්න පුළුවන් කැරපොත්තා.
තමන්ගේ අතේ තියෙන කොස්සෙන්ද ඉදලෙන්ද ඕනෙකින් පහර දීලා මරන්න පුළුවන්. ඒ වගේම තමයි උන්ට විස රසායනික දේවල් යොදලා මරන්න පුළුවන්. සමහරු තව ක්‍රමයකට මරනවා. තමන් ඒකට ගෑවෙන්නේ නැති වෙන්න කියලා ගෙදර ඉන්න බලල්ලු පූසෝ උන්ට පෙන්නනවා. අන්නතර කැරපොත්තෙක් ඉන්නවා. ගිහිල්ලා ඔයා අල්ලගන්න කියලා ළඟට ගිහිල්ලා දානවා තමන්ගේ අතේ පව් ගෑවෙයි කියලා, ලේ ගෑවෙයි කියලා. එහෙම මේ බලල්ලු ලවා කොස්සට බාවන ක්‍රමයකුත් තියෙනවා. එතකොට ඒ මොන විදිහට ඒ සතෙක් මරුවත් අපි කියමුකෝ කැරපොත්තම කියලා. එතකොට ඒ කැරපොත්ත මරණ එක පවුද වැරදිද කියලා ඇහුවොත් එහෙම ඒක පාපයක්. ඒක වැරද්දක් නෙවෙයි. ඒක වැරද්දක් වෙන්න නම් ඒ කැරපොතු සංගමයේ ලේකම් කැඳවුරුම් කරු සභාපති හරි කවුරු හරි ඇවිල්ලා මේ ලෝටස් වටරවුමේ පිකට් එකක් කරන්න වෙනවා. අපේ ජීවිතය අපිට බේරලා දෙන්න වෙනවා. අපිව මරන්න එපා. අපි කැරපොත්තෝ විදියට ජීවත් වෙන්න ඕන කියලා. එහෙම අගයක් ඒ ජීවිතවලට සම්මත කරගත්තොත් ඒ අයට පුළුවන්කමක් තිබෙයි පින්වතුනි ඒක වැරද්දක් විදිහට දකින්න. නැත්තම් ඒක පව්. එතකොට සමහර පව් තියෙනවා ඊට පස්සේ ඒවා වැරදි නෙවෙයි. සමහර වැරදි තියෙනවා ඒවා පව් නෙවෙයි. ඒ වගේම තමයි ඒ පාපයයි වැරද්දයි කියන එක අවස්ථානුකූලව වෙනස් වෙන තැන් තියෙනවා. එහෙම තැනුත් තියෙනවා පින්වතුනි. දැන් බුදුදහමට අනුව බෞද්ධ ඉගැන්වීමට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරීම කියන එක ඒක පාපයක්. ඒකෙන් මිනිස්සුන්ගේ සිහිමුලා භාවයට පත් වෙලා සිහිමුලා වෙලා ප්‍රමාදයේ මදේ ඇතිවීම නිසා ඒක පාපයක් විදිහට බුදුදහම දකිනවා. පින්වත්නි ඒක නමුත් රටේ නීතියට අනුව ඒක වැරද්දක් නෙවෙයි. මත්ද්‍රව්‍ය පානය කරන එක හෝ භාවිතා කරන එක ඒ අනුමැතියලත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක රටේ නීතියට අනුව සම්මත වෙච්ච එකක්. හැබැයි ඒක වෙනස් වෙන තැනක් තියෙනවානේ. දැන් අර පහුගිය වසරේ කොරෝනා කාලේ මිනිස්සු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරගත්ත ගෙවල් ඇතුලේ මේ වරක ගෙඩි දාලා, කබරයෝ දාලා, පොළොංගු දාලා, විවිධ ಜಾති දැක්කනේ, විවිධ සත්තු දාලා විවිධ විදිහට ඒවා නිර්මාණය කරගත්තා. ඒවා නිර්මාණය කරගෙන පානය කරන එක, භාවිතා කරන එක, ඒක භුක්ති විඳින එක, මත්තන එකකින් ගයක් ඇතුලේ ඒක වැරද්දක්. ඒකට ඉඩ නැහැ. ගෙවල් ඇතුලේ එහෙම හදාගෙන, පෙරාගෙන එහෙම බොන්න බෑ. හැබැයි රජයට බදු ගෙවමින්, මුදල් ගෙවමින් පොලිමේ ඉඳලා සුරාසලකට ගිහිල්ලා මත්පැන් බෝතලයක් අරගන්න එක ඒක වැරද්දක් නෙවෙයි. දැන් බලන්න එකම තැනදී ගෙදර පෙරම්බිවොත් වැරදි, කඩෙන් ගත්තොත් වැරදි නෙවෙයි. එකම නීතිය අවස්ථානුකූලව වෙනස් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ කියන්නේ ගෙදර පෙරන් බිව්වහම වැරදි නෑ, කඩෙන් බිව්වහමයි වැරදි, කඩෙන් බිව්වහම වැරදි නෑ, පව් නෑ. ගෙදර පෙරන් බිව්වහමයි තියෙන ප්‍රශ්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ කොහෙන් හදාගෙන බිව්වත්, පෙරන් බිව්වත්, මොන විදිහට බිව්වත් ඒ පාපය පාපයක්මයි. ඒක පවක්. එතකොට ඒ පව වෙනස් වෙන්නේ නෑ. හැබැයි වැරදි කියන ඒවා අවස්ථානුකූලව වෙනස් වෙනවා. පව් වෙනස් වෙන්නේ නැහැ. පාපේ ලෝකේ කොහේ ඉඳලා කරත්, පොළවේ යට ඉඳලා හරි, අහස උඩ ඉඳලා හරි, කුමන භූමියක ලෝකේ කොතන ඉඳලා සිද්ධ කරත් පාපය පාපයක්මයි. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර පව් තියෙනවා, ඒවා වැරදි වෙනවා, සමහර වැරදි පව් වෙනවා. දැන් මනුෂ්‍ය ඝාතනයක් වගේ එකක් රටක නීතියට පාපයක්, ආගමට අනුව පාපයක් සහ ඒ වගේම තමයි රටක නීතියත් වැරද්ද කියලා දකිනවා මනුෂ්‍ය ඝාතනයක් වගේ එකක්. එතකොට මේ පාපයේ පිළිබඳව අපිට තියෙන මේ විවිධ පැති වලින් කතා කරන්න තියෙන දේවල් මේ එකතු කරලා දෙන්නේ ඔබට. ඊට පස්සේ
තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට පව් කරන්න පින්වතුනි ක්‍රම කීයක් තියෙනවද? පව් කරන ක්‍රම තියෙනවා පින්වතුනි 3ක් තියෙනවා. සිතින් කරන පව් තියෙනවා, කයින් කරන පව් තියෙනවා, වචනෙන් කරන පව් තියෙනවා. සිතින් කරන පව්, කයින් කරන පව්, වචනයෙන් කරන පව් කියලා අපි දන්නවනේ. සිත කය වචනේ සංවර කරගන්න කියලා කියන්නේ ඒවා පාපයේ නියැලෙන්න දෙන්නේ නැතුව සතියෙන් නුවණින් යුක්තව තමන්ට නතු කරගෙන තමන්ගේ පාලනයට ගන්න එකට. එතෙන්දී මෙන්න මෙහෙම දෙයක් පින්වතුනි තියෙනවා. මේ මෙතන ඉඳලා මේ කාරණා ටික හරියට ග්‍රහණය කරගන්න වටිනවා. අපි කයින්ුයි වචනෙනුයි පව් සිද්ධ කරනකොට, කයින් වචනයෙන් දෙකෙන් පාපයක් සිද්ධ කරනකොට ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵලය ඇතන් පාපයන්ගේ සිද්ධ කරන වෙලාවේ දකින්න පුළුවන්. ඇතන් පාපයන් තියෙනවා කයින් වචනයෙන් කරන ඒ වගේ මේ ක්‍රියාවේ ප්‍රතිඵලය. එහෙම නැත්නම් මේ කර්ම ප්‍රතිඵලය නෙවෙයි මං කියන්නේ. කර්මඵලය නෙවෙයි, ක්‍රියාවේ ප්‍රතිඵලය දකින්න පුළුවන්. උදාහරණයක් අපි කියමුකෝ බල්ලෙකුට ගලකින් ගහනවා. මේක මොකෙන්ද සිද්ධ කරන්නේ? මේක කයින් කරන්නේ. එතකොට මේ කයින් කරන පාපයේ ක්‍රියාවේ ප්‍රතිඵලය අපිට පේනවා. ඒ බල්ලට ගල වැදුනට පස්සේ ගලකින් ගහන එක තමයි ක්‍රියාව. ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි මේ බල්ලට ඒක රිදිලා තියෙනවා. ඌ කෑ ගහගෙන මරලා තෝනේ තියාගෙන දුවනවා. කයින් කරනේ වගේ ක්‍රියාවේ ප්‍රතිඵල ඒවා මේ විදිහට තමයි හිංසනය කිරීම සත්‍යයන්ට ක්‍රියාවේ ප්‍රතිඵලයේ පේනවා. තව උදාහරණයක් ගත්තොත් වචනේ අපි කෙනෙකුට නොසෑහෙන්න බනිනවා. පරුස වචන, අප්‍රිය වචන, ඊට පස්සේ ඒ අයගේ තියෙන කුලය, නිලය, බලය, ධනය, උස්මිටිකන් ඒ ඔක්කොම අරගෙනනේ මිනිස්සෙක්ට මානසිකව වැටෙන්න, මානසිකව රිදෙන්න වචනෙන් බනින්නේ. එතකොට ඒ බනිනකොට චෝදනා කරද්දී ඒ මිනිස්යාගේ මූණ රතු වෙනවා, මූණ මැලි වෙනවා, ඒ මිනිස්යාට දාඩිය වැටෙනවා. මහා අපහසුතාවයක ඉන්න අපිට පේනවනේ අපි බැනුම් අහන කෙනා. අපි කරන ක්‍රියාව තමයි බනින එක. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ මිනිස්යා අපිට පෙන්වන්නේ. එතකොට මම අහන ප්‍රශ්නේ ඔබෙන්, කයනොයි වචනෙනොයි කරන ඒ ඇතම් පාපක්‍රියාවන් වල, ඇතම් දේවල් වල අපි කරන පව් වැඩවල ක්‍රියාවේ ප්‍රතිඵල අපිට ඇහැට දකින්න පුළුවන්. ඒක කරන වෙලාවෙම පේනවා. මං අහන දේ මනසින් එහෙම නැත්නම් සිතින් කරන්න පුළුවන් කියලා කියනවනේ පව්. සිතින් කරන පව් වල ක්‍රියාවේ ප්‍රතිඵල ඇහැට දකින්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. පින්වතුනි, දකින්න පුළුවන්ද බැරිද කියලා අහුවාම ඔබට දැන් ඒ පිළිබඳව කල්පනා කරන්න වෙලාවක් ඕන වෙයි. මම කියන්නම් ඒ හින්දා. පින්වතුනි, කයින් වචනෙන් කරන පව්වල ක්‍රියාවල ප්‍රතිඵල දකින්න පුළුවන් වුණාට සිතින් කරන වගේ ක්‍රියාවල ප්‍රතිඵල පේන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ කෙනෙකුට දේශ කරනවා. ඒ දේශ කරන්න හේතුව තමයි එයාට ගහන්නටත් බෑ, බනින්නටත් බෑ සමහර වෙලාවට. බැන ගන්නටත් බැරුව, ගා ගන්නටත් බැරි වුණාට පස්සේ දැඩි කේන්තියක් හිතට ආවට පස්සේ දැඩිව ඒ කේන්තිය නිසා, ඒ තරහ හින්දා ඒ හිතේ ඇතිවෙච්ච ගැටීම අරගෙන බලවත් විදිහට ඒකින් ඔබ අර පුද්ගලයා අරමුණු කරගෙන ක්‍රියාවක් සිදු කරනවානේ. ඒ පුද්ගලයාගේ ගැන සිහියට අරගෙන ඔහු නැසේවා, වෙනසේවා, විනාශ වෙත්වා කියන්න පුළුවන් හැම දෙයක්ම. ක්‍රෝධයක් ඇති වෙච්ච කෙනෙකුට හිතන දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අංගුත්තර නිකායක සූත්‍රයේදී. ඔහුගේ ධනය නැසේවා, ඔහුගේ රූපය විනාශ වෙත්වා,
ඕගේ කීර්තිය නැති වෙත්වා. අවසානයේට කියනවලු මැරිලා ගිහිල්ලා නිරේ ඉපදෙන්න කියලාත් හිතනවලු දේශයේ තියෙන කෙනා තමන්ගේ වෛරකාරයා ගැන. එතකොට ඒවා ඔක්කොම හිතිද්දී ඔබට පේනවද ඒකට යටත් වෙන කෙනා මොකක් හරි අපහසුතාවයකට පත් වෙනවයි කියලා? එහෙම නැත්නම් ඔබේ වෛරයට යටත් වෙච්ච කෙනා මොකක් හරි අපහසුවකට ලක් වෙනවයි කියලා පේනවද? නැහැ. දැන් මේ වෙලාවේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ වෙලාවේ ඔබ බණහා ඉන්න ගමන් ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් සිත්නෙතසපුව මේ අහගෙන ඉන්නේ. ඔබට මොකක් හරි අද දවසේ උදේ වෙච්ච සිදුවීමකට ඔබෙන් වෙච්ච අත්තරද්දීමකට හරි ඔබ කරපු දෙයකට හරි ඔබට විරුද්ධව කෙනෙක් තවමත් ගෙදර ගිහිල්ලා ඔබට හිතින් බනිනවා. ඔබ ගැන මතක් කර කර තාම යනවා, දුම්රිය යනවා, එහෙම නැත්නම් වාහනේ යනවා, ඔබට බැන බැන යන්නේ හිතින්, ඔබට දේශ කර කර හිතින් යනවා. හැබැයි ඔබට දැනෙනවද ඔබට කවුරු හරි දේශ කරනවයි කියලා? ඔබට හැඟෙනවද? නැහැ. හැබැයි ඒක කරන කෙනා එයා විඳින පීඩාව, එයාගේ අධික රුධිර පීඩනයේ තියෙන කෙනෙක් නම් ඒවා ඉහළට නැගලා, එහෙම නැත්නම් එයාට කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් ඒවත් වැඩි දියුණු වෙලා, ඊට පස්සේ heart attack තියෙන කෙනෙක් නම් ඒ වගේත් කටු නැගලා වෙන්ට තියෙන දේවල් දාඩිය වැක්කිරලා දත් කුටු කුටු ගාලා එකට පූට්ටු වෙලා නේද? ඊට පස්සේ තොලකට වේලිලා ඇඟෙන් හීන් දාඩිය වැටිලා මිනිස්සෙකුට දේශ කරන වෙලාවක හිතින් තරහා ගත්ත වෙලාවක විඳින වේදනාව ටික බලන්න. පිටුතුනි, ඒකෙන් පීඩාවක් තියනවාද ඒ හිතින් කරගන්න පාපය තුලින් අනිත් මනුස්සයාට? නෑ. ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵල විඳින්න වෙන්නේ ඒක සිද්ධ කරන කෙනාටමයි. ඒක සිද්ධ කරන කෙනාට. ඒ නිසා පින්වත්නි, මේ ලෝකෙ මිනිස්සු පව් කරන්නට ගොඩාක් උත්සාහ කරන්නේ කයින්වත් වචනෙන්වත් නෙවෙයි. වැඩිපුර උත්සාහ කරන්නේ සිතින් පව් කරන්න. ඒ මොකද? සිතින් පව් කරන්න හරි ලේසි පින්වත්නි. එක ඇඳේ නිදා ගන්නකොට එහා පැත්තේ නිදා ගන්න කෙනා දකුණු පැත්තේ හරි වම් පැත්තේ හරි නිදා ගන්න කෙනා හිතන්නේ මොනවද කියලා අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. එතකොට එයාට ඕන පාපකාරී සිතුවිල්ලක, පාපකාරී හැඟීමක, පාපයක් හිත ඇතුලේ දියුණු කරගන්න, අකුසල චෛතසිකයක් හිත ඇතුලේ දියුණු කරගන්න එයාට ඕන තරම් ඉඩ ප්‍රස්තාව තියෙනවා. මොකද හිත පේන්නේ නැහැ කාටවත්. හිත ඇතුලේ ඕන කරණමක් ගහන්න, ඕන රැඟුමක් රඟන්න, ඕන විදිහට දුවන්න පනින්න පුළුවන් Tamanට හිත ඇතුලේ. එතකොට ඒක එහෙමයි. එකට කන කෙනා අපිට පේන්නේ මොනවද හිතන්නේ. එකට වාහනේ යනකොට අපි ගැන මොනවද හිතන් ඉන්නේ, මොනවද හිතන්නේ කියලා අපිට පේන්නේ නැහැ. එතකොට පින්වතුනි, මිනිස්සු කයින් වචනෙන් පව් කරන්න පොඩ්ඩක් විතර, කොටාක් නෙවෙයි පොඩ්ඩක් විතර මැලි වෙනවා. ඇයි? නීතිමය ප්‍රශ්න තියෙනවා. මරන්ට හිතුණට මරන්ට බෑ. ඒවට නීතිමය ප්‍රශ්න, ඊට පස්සේ සංස්කෘතිමය ප්‍රශ්න, ආගමික ප්‍රශ්න, පෞරුෂය තමන්ගේ නැති වෙලා යයි කියන ගැටලුව, තමන් ගොඩනගාගත්ත භූමිකාවේ ප්‍රශ්නේ, ඒවා ඔක්කොම තියෙනවා. ඒ හින්දා මිනිස්සු ඒ ඔක්කොම කරන්ට විවේකයක් අරගෙන හිත ඇතුලේ ඒවා ඔක්කොම දියුණු කරගන්නවා. හිත ඇතුලේ ඔක්කොම දේශය, වෛරය, ක්‍රෝධය, ඒ හැම හැඟීමක්ම, රාගය ආදියත් එහෙමයි. හැම හැඟීමක්ම සිත ඇතුලේ දියුණු කරනවා. පින්වත්නි, ඒ හින්දා මේ ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම පව් කරන්නේ කයින්වත් වචනෙන්වත් නෙවෙයි. මිනිසුන්ට අවකාශයේ තියෙන වැඩියෙන්ම පව් කරන්න හිතින්. එතකොට හිතින් කරන පව්වල පින්වතුනි යම්කිසි ක්‍රියාවක්, ප්‍රතිඵලයක්, එහෙම නැත්නම් ඝනත්වයක්, දිගක් පළලක්, සිදුවීමක් පේන්නේ නැති නිසා ඔබට හිතෙන්න පුළුවන් මම හිතුවට ඉතින් කරන්න ගියේ නෑනේ, ඒ හින්දා ප්‍රශ්නයක් නැති වෙති කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හරි පරිස්සම් වෙන්න ඕන කයයි වචනයයි වගේම පින්වතුනි හිතින් කරන පව්වල ප්‍රතිඵලත් හම්බ වෙනවා. උදාහරණයක් මං කියන්න. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා සිටු කෙනෙක්. ඒ සිටුතුමාගේ නම තමයි අපුත්තක. අපුත්තක සිටුතුමා දවසක්
මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ අපුත්තක සිටුතුමාගේ අවසන් කටයුතු සිද්ධ කෙරෙව්වේ කලේ පින්වතුනි කොසල් රජතුමා. ඒකට හේතුව තමා අපුත්තක සිටුතුමා සිටු කෙනෙක් වුණාට හොඳ ව්‍යාපාරිකයෙක්, හොඳ ධනවත් පුද්ගලයෙක්. ඒ මොනවා වුණත් එතුමාට දරුවෝ හිටියේ නෑ. නම අපුත්තකනේ. දරුවෝ හිටියේ නෑ. ඊට පස්සේ බිරිඳක්, සහලේ ඥාතියෙක්, අසල්වැසියෙක්, හිතවතෙක් මේ කවුරුත් නෑ. දාසියෝ එක්ක තනියම නිවසේ ජීවත් වෙච්ච දක්ෂ ව්‍යාපාරිකයෙක් අපුත්තක කියලා කියන්නේ. අපුත්තක මහත්තයා දවසක් මරණයටපත් වෙනවා. මැරලා ගියාට පස්සේ අවසන් කටයුතුවත් සිද්ධ කරගන්න කෙනෙක් නැති නිසා පසේනදී කොසල් රජතුමා ඒවා කොහොම සිද්ධ කරා. අවසන් කටයුතු. ඉතින් නිකමුත් නෙවෙයි. ඒවකට අත තිබ්බේ සිටුතුමාගේ තියෙන ධන ධාන්‍ය, වස්තු සම්පත්, රන් රෙදි ඒවා කොහොම එමීට රාජ භාණ්ඩාගාරයට අනිත් පැත්තෙන් ඇදගන්න පුළුවන් ගමත් එතුමාට තිබුණා. ඉතින් ඒ රජවරු නිකන් අත තියන්නේ නැහැ නේද පින්වත්නි? කොහෙට හරි අත තියනවා නම් මහා විශාල දේවල් ටිකක් නෙලා ගන්න පුළුවන් තැනකට තමයි අත තියන්නේ. ඒ වගේ තමයි සිටුතුමාගෙත් රජගෙදරට අදින්න පුළුවන් තරම් ධනෙ තිබ්බා. එතකොට ඒව ඔක්කොම කරලා බුදුහාමුදුරු හම්බෙන්න ආවට පස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන අපුත්තක සිටුතුමා මේ කොසල් රජතුමා අපුත්තක සිටුතුමා ගැන බුදුහාමුදුරනේ අපුත්තක සිටුතුමා මැරුණා. මරණයටපත් වුණාට පස්සේ මගේ හොඳ මිත්‍රයෙක්, ඉතින් එතුමා තනියම ජීවත් වෙච්ච නිසා මේ අවසන් කටයුතු කරලා එන්නේ. බුදුරජාණන් වහන්සේ අපුත්තක සිටුතුමා කන්ට තිබ්බට බඩ පිරෙන්න කාපු කෙනෙක් නෙවෙයි. කන්ට ඕන තරම් ව්‍යාපාරිකයෙකුට පින්වතුනි මොන කඩෙන්ද කන්න බැරි. සිටු කෙනෙක් කෝටිපති ව්‍යාපාරිකයෙක්, ඕන කඩේකින් කෑමක් බීමක් කන්න පුළුවන්, කැමති දෙයක් ගෙන්නගෙන කන්න පුළුවන් කෙනෙක් වෙන්න තියෙන්නේ. හැබැයි එතුමා කාලා තියෙන්නේ කාඩි හොදි නිවුඩු හාලේ බතුයි. අඳින්න පුළුවන් කෙනෙක් හනනූල් වලින් මහපු රෙදි ඇඳලා තියෙනවා. හොද්දට අඳින්න පුළුවන් කසීසලු ගෙනලා අඳින්න පුළුවන් කෙනා හනනූල් වලින් මහපු රළු රෙදි ඇඳලා තියෙන්නේ. හොද්ද වාහනයක ගමන් යන්න හැකියාව තිබ්බ කෙනා, වයසට ගියපු ගවයෙක් බැඳපු, වහලෙවත් නැති කරත් එක නැගලා ගරාදි කැඩිච්ච කරත් එක ගමන් බිමන් ගිහිල්ලා දුක් විඳලා තමයි අවසානයේදී මරණයටපත් වෙලා තියෙන්නේ. පින්වතුනි ඔබට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ අපුත්තක සිටුතුමාගේ චරිතය දිහා බලපුවාම අපුත්තක සිටුතුමා මෙච්චර සල්ලි භාගෙ තිබිලත් සැප විඳලා නැත්තම් ඒ මිනිහා ලෝභයෙක් වෙන්න ඇති. එහෙම නැත්තම් අල්පේච්ඡතාවයේ තිබ්බද දන්නෙත් නැහැ. ටිකක් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා කැමැත්තක් එහෙම තිබ්බද දන්නේ නැහැ. එහෙම නැත්තම් පින්කමක් කරන් ඉතුරු කරාද දන්නේ නැහැ. නැත්තම් එතුමාට අසනීපයක්වත් තිබ්බද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ එකක්වත් නෙවෙයි. එතුමා පෙර කරගත්ත බරපතල කර්මයක් එතුමාගේ පස්සෙන් ඇවිල්ලා එතුමාට ඵල දෙනවා. ඒක කයින් වචනෙන් කරගත්ත පාපයක් නන් නෙවෙයි. ඒක කරගෙන තියෙන හිතින් පෙර භවයන් ගණනාවකට කලින් ඒත් සිටු කෙනෙක් කියලා උපත ලැබලා ඉන්නකොට ඒ උපතේදී තමන්ගේ නිවසට වැඩිය පසේ බුදු කෙනෙක්. පසේ බුදුහාමුදුරුවෝ දැකලා හිතේ පුංචි පැහැදීමක් ඇති වෙලා බිරිඳට යෝජනා කළාන්න ශ්‍රමණයෙක් ඇවිල්ලා ඉන්නවා මහාන වෙච්ච කෙනෙක්. ඔය මොන හරි තියෙන දෙයක් දෙන්න. ඒ දෙන්න කියලා යෝජනා කරාට පස්සේ එතුමිය ගෙදර තිබුණු වටිනාම ආහාරයක් ගෙනල්ලා උන්වහන්සේට පූජා කළා. පූජා කළාට පස්සේ සිටුතුමාට හිතුණා මොනවද දන්නේ නැහැ අපේ නෝන මහත්තයා මේ ওই ශ්‍රමණයාට දුන්නේ. ওই භික්ෂුවට හාමුදුරුවන්ට දුන්නේ. පසේ බුදුහාමුදුරුවන්ට මොනවද දන්නේ නැහැ දුන්නේ කියලා පරීක්ෂා කරන්න ඕනේ කියලා දුන්න එක ගැන නැවත හොයලා බලන්න හිතිලා ඇවිල්ලා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට දීලා තියෙන වටිනා ආහාරයක් එතුමට හිතුණා මේ වගේ ආහාරයක් පසේ බුදු කෙනෙකුට දෙනවට වැඩිය අපේ ගෙදර දැසි දස්සන්න දුන්නා නම් හොඳයි. පින්වත්නි ඒ දුන්න එක ගැන හිතලා දැකලා අවසානයේ නිගමනයකට එනවා. ඒක තමයි අපරාධ දුන්නේ කියලා. කාටද?
පසේ බුදු කෙනෙකුට අපරාධි දෙන්න කියලා කිව්වේ කියලාත් හිතෙනවා. දෙන්න හිතිලා දුන්නා. හැබැයි දීපු එක ගැන හිත හදාගන්න බැරි වුණා. අපරාධයේ දුන්නේ කියලා සිතුවිල්ලක් පහළ වුණා. පින්වතුනි ඒකේ ප්‍රතිඵලය තමයි අපේ ගෙවල් පැත්තේ වඩින්න එපා කියලා බැන්නේවත් මේ පසේ බුදුහාමුදුරුවෝ දිහා රවලවත් බලන්න ගියේ නෑට දුන්නේ අපරාධි කියලා උන්වහන්සේගේ පිණ්ඩපාතය ගැන තමන්ගේ නිවසෙන් දීපු එක ගැන හිතුවා විතරයි. ඒකේ ප්‍රතිඵලය තමයි දුන්න නිසා දෙන්ට කියලා කිව්ව හින්දා භවයන් ගණනාවකදී සිටු වෙලා ඉපදෙනවා ලැබෙනවා. ඒ කෙලවරක් නෑ ලැබෙනවා. හැබැයි දීලා ඉවරට හිත අමනාප කරගත්තා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි පින්වත්නි ලැබුණට ලැබෙච්චව ප්‍රයෝජනෙට ගන්න හිතෙන්නේ නැහැ. ප්‍රයෝජනෙට ගන්න ඕනේ කියලා කල්පනා වෙන්නේ නැහැ. එහෙම උවමනාවක් නැහැ. ඒකට පිනක් නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. ලැබිලා තියෙනවා ඒ දෙන්න කිව්ව නිසා එහෙම නැත්නම් දුන්න හින්දා. හැබැයි ලැබිලා තියෙන ඒවා මහා සාගරය වගේ තිබ්බත් ඒවා ප්‍රයෝජනයට ගන්නට අපුත්තක සිරිතුමාට හැකියාවක් නැහැ, කුසලයක් නැහැ. ඒ නිසා බොහෝම දුප්පත් ජීවිතයක් මානසිකව ගත කරලා, පාරිභෝගිකව ගත කරලා, පරිහරණය කරන දේවල් වලින් ගත කරලා එතුමා මිය යන්නේ. එතකොට ඔබට පේනවා අපුත්තක සිරිතුමා පව් සිද්ධ කරගත්තේ කයින් වචනයෙන් නෙවෙයි. එතුමා පාපය සිද්ධ කරගත්තේ මානසික වශයෙන් නැත්නම් මනසින් සිතින් කරගත්ත පවක් එතුමාට තියෙන්නේ. පින්වතුනි දැන් මෙහෙම කියද්දී මෙහෙම මිනිස්සු අපේ සමාජයේ නැද්ද? ඕන තරම් ඉන්නවා පින්වත්නි. ඕන තරම් ඉන්නවා. ගෙවල් හදනවා. ගෙවල් ලක්ෂ ගණන් දීලා හදලා කෝටි ගණන් දීලා ගෙවල් හදලා ඒ ගෙදර පදිංචි වෙන්න ඔන්න මෙන්න සතියක් විතර තියෙනකොට නැකතක් බලන්න යනවා ගෙදරට යන්න. ඊට පස්සේ නැකත්කාරයෙක් කියනවා මේ දැන් ඔයාලා ගෙදරට පදිංචි වෙන්න එපා. ඕක මේ දැන් පදිංචි වුණොත් එහෙම නෝනා ලෙඩ වෙන්න පුළුවන්, මහත්තයා අංග විකල වෙන්න පුළුවන්, පුතාටත් මොකක් හරි හැදෙන්න පුළුවන්, දුවට මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අවුරුදු 2ක් විතර ඇරලා ඔය ගෙදර පදිංචි වෙන්න කියලා කොහේ හරි ඉන්න ශාස්ත්‍රකාරයෙක් නැකත්කාරයෙක් කියවුවාම අනේ මිනිස්සු දන්න ධනෙ ඔක්කොම එකතු කරලා හදලා ගෙයක් හදලා ඉතින් ඒක නිකන් තියන්න බෑ පාළුවට යනවා. ඒ මිනිස්සු ගිහිල්ලා 10ක කාමරයක ඉන්නවා. අර ගෙදර කවුරු හරි කුලියට දීලා රෙන්ට් දීලා తాවකාලිකව කාට හරි පදිංචියට දීලා ඒ මිනිසුන්ට පදිංචි වෙන්න හොඳ නැති නිසා පදිංචි වෙන්න කාලේ එනකන් ගිහිල්ලා තන දුක් විඳිනවා. කුලියට ඉන්නවා. මේ කියන්නේ මේ මහ පොළවේ සිද්ධ වෙන්නේ නැති ඒවා නෙවෙයි. මේවා මේ අපි දන්න අයට වෙන ඒවා. අත්දැකීම්. තමන්ට හදාගත්ත පැලේ ඉන්න සමහර වෙලාවට පින්වතුනි බැරි වෙන්න මම කියන්නේ කර්මයේම බලපානවා කියලා. හැබැයි කර්මයේ හේවණල්ල පින්වතුනි අපුත්තක සිරිතුමාට ඒ විදිහට වැටුණා නම් අපිට වැටෙන්න බැරිද? අපේ ජීවිතේට වැටෙන්න පුළුවන්. එතකොට සමහර ගෙවල් වල පින්වතුනි පුටු තියෙනවා. කවදාවත් ඒ වගේ වාඩි වෙන්නේ නැහැ. ඉටි කොළ දාලා වහලා පුටු 30000යි 40000යි 65000යි ගෙනල්ලා. හැබැයි ඒක එළියට ගන්නේ පුටු වල වාඩි වෙන්නේ ටික කවර ටික කඩ එළියට ගන්නේ. අනේ ගෙනාපු මිනිහා මැරිච්ච දවසට මලගෙදරට යන මිනිස්සුන්ට වාඩි වෙන්න. ගෙනාපු මිනිහට ඉඳ ගන්න පින නැහැ ඒකේ. ගෙවල් වල තියෙන පිගම් කවදාවත් කන්නේ නැහැ. ගෙනල්ලා තියෙන මිනිස්සයාට කන්න හිතෙන්නෙත් නැහැ වගේ. ලස්සනට හොදලා පිරිසුදු කරලා කබඩ් එක දාලා තියෙනවා. අවුරුද්දට එකපාරක් විතර එළියට යගෙන හොදලා ආපහු ගණන් කරලා තුලට දානවා. කන්නේ කන්න හිතෙන්නේ නැහැ. මං කියන්නේ ඉතින් ඒ ඔක්කොමලා පෙර කර්ම කරගත්තයි කියලා. හැබැයි ඉතින් අපුත්තක සිරිතුමාත් එක්ක සංසන්දනය කරලා බලනකොට කර්මයේ ඡායාව වැටිලා ඇති ඒ ජීවිතවල. සමහර උදවියට ඇඳන් ගේනවා. ඇඳට 30000යි, කොට්ට දෙකට 2000යි 32000යි, බෙඩ්ෂීට් එකට 1000යි 33000යි, ඊට පස්සේ මතුරු දැලට 1000යි 34000යි, ටෙඩි බෙයාට 1000යි 35000යි. ඒක ගෙනල්ලා ලස්සනට ඇඳ හදලා තියලා මන් දන්නේ සමහර උදවිය නම් ඉන්නවා
ඒ ඇඳේ නිින්ද යන්නේ බිම නිදාගන්න බිම. ඇඳන් වල නිදා ගන්න බෑ නිින්ද යන්නේ. ඒක හැඩි වෙයි කැත වෙයි කියලා බිම නිදිනවා. ඇඳන් වල නිදියන්ට හිතෙන්නේ නැහැ. පින්වත්නි අපි කරන කර්ම පාප කර්ම සිතින් කයින් වචනයෙන් සිද්ධ කරනකොට ඒවා සිතින් කරන ඒවා සමහර වෙලාවට අපි වැඩි ගණන් ගත්තේ නැති වුණාට හිතුවේ නැති වුණාට පිටිපස්සෙන් පන්නගෙන එන්නේ විදිහට. ඔබ දන්නවා අම්බපාලියගේ කතාවේ මහා රහත් තෙරණියගේ මහා රහත් තෙරණියක් ගැන පෙර බුදුරජාණන් වහන්සේගේ සමයකදී මනසින් අයුතු විදිහට හිතලා මහා කැත විදිහට හිතලා අන්තිමට නගර සෝබිනියක් විදිහට භව ගණනාවක් භවයන් 1000කට වැඩිය දුක් විඳින්න සිද්ධ වෙනවා මනසින් කරගත් එක අකුසලයක් නිසා. ඒ නිසා ඔබට මට කියන්න ඕන උනේ පව් කියන්නේ පන්සිල් කඩන එකම නෙවෙයි. දස අකුසලයේ විතරක්මත් නෙවෙයි. ඊට පස්සේ ඔය අෂ්ටාංග සීලේ රකින්න එක විතරක්මත් නෙවෙයි. දස සිල් රකින්න එක විතරක්මත් නෙවෙයි පාපයෙන් රැකවරණය ලැබනවා කියලා කියන්නේ. ඊට එහා ගියපු කතාවක් පරික්ෂමක් අපේ තියෙන්න වෙනවා විශේෂයෙන්ම පිංතුනි. හිත පරිස්සම් කරගන්න වෙනවා. හිත තුළට ආවට පස්සේ අකුසලයක් පාපසිතුවිල්ලක් ඒක තුලින් පිංතුනි ඉදිරියට සිද්ධ වෙන දේ පිළිබඳව අපිට වැටහීමක් තියෙන්නට වෙනවා. ඒ නිසා සබ්බ පාපස් අකරණං කියන්නේ පන්සිල් රැකගෙන ජීවත් වෙන එක නෙවෙයි. ඊට එහා ගියපු කතාවක් ඒ ඇතුලේ තියෙනවා. සබ්බ පාපස් අකරණං කියලා කියන්නේ අපිට පිංතුනි ඊටාම සරල වාක්‍යයක් වුණාට පාපයෙන් වැළකෙන්න කියලා කියන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි අනුමාත්‍ර වරදෙත් බය දකින්න තැනට මනස දියුණු කර ගැනීමක්. ඒ නිසා එතනට ඔබේ සිත ඔබේ මනස දියුණු කරගන්න සියලුම පාපයන්ගෙන් වැළකෙන්න බැහැර වෙන්න විශේෂයෙන්ම කය වචනය පමණක් හික්මවාගෙන ඉන්නවා කියන එක නෙවෙයි සිතත් හික්මවාගෙන සතියෙන් නුවණින් ජීවත් වෙන්න පාපයන් බැහැර කරන්න ඒ තුල ජීවත් වෙලා කුසල් දියුණු කරලා ඒ තුලින් සිත දමනය කරගන්න මේ ලෝකේ පහළ වෙන අනාගතයේ පහළ වෙන්න බලාපොරොත්තු වෙන සියලු බුදුවරු දේශනා කරන මේ දේශනාව යටතේ ඔබට නිවෙන්නට මේ ධර්මානුශාසනාව හේතුවක් වෙත්වා වාසනාව වෙත්වා කියලා අපි මේ වෙලාවේ ඔබට ආශිර්වාද කරනවා. පින්වතුනි දැන් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාවට දායකත්වය සපේපු පින්වතුන් සීපත් කරලා එයට පින් අනුමෝදන් කරන්නට දායකත්වය තමයි බත්තරමුල්ල පැලවත්ත පදිංචි සුනෙත් තාරක විජේසිංහ මහත්මයා වින්ද්‍යා ශමීගා රත්නායක මහත්මිය අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේ මේ පින්වතුන් ඉතින් මේ පින්වත් පිරිසත් බොහෝ විට සිත්නෙත් අසපුවට දායකත්වය සපයන පිරිසක් ඒ අය අද දවසෙත් මේ පින්කමට දායකත්වය සපයනවා ඉතාම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන්. ඉතින් ඒ අයගේ අරමුණ වෙන්නේ අපව ධර්ම මාර්ගයට යොමු කළ සුජීවත්ව සිටියේදී නොදුටු කල්යාණ මිත්‍ර අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේ බිහි කළ චාලට් වීරතුංගාරච්චි මෑණියන් හට මේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නොවැම්බර් 4 වන දිනට වසර 7ක් සපිරෙන අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේට සෙත් පැතීමත් ඒ සේවක සේවිකාවන්ට සහ පාරිභෝගික මහත්මීන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේ සේවය කළ රියානුතුනකින් මියගිය අගලකඩ පදිංචිව සිටි අමල් කුමාර තරුණ මහතාට පින් අනුමෝදන් කිරීම සහ සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම දානමය කුසල කර්මය සඳහා සම්බන්ධ වූ දේශකයන් වහන්සේ ඇතුළු නෙත් ආයතනයේ කාර්ය මණ්ඩලයට මේ ධර්ම දානමය කුසල් කර්මය පාරමිතා ධර්මයක් වෙත්වා කියලා ආශිර්වාද කරන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්මාදිට්ඨික දෙවියන්ට මේ ධර්ම දානමය කුසල්
කර්මයන් අනුමෝදන් වේවා කියලා තාම ශ්‍රද්ධාවෙන් බැති සිතින් ඒ පින්වත් පිරිස ප්‍රාර්ථනා කරනවා. අද ඒ දායකත්වයේ සපේපු සුනෙත් තාරක විජේසිංහ මහත්මයා, වින්ද්‍යා සමීගා රත්නායක සුනෙත් තාරක මහත්මයා සහ වින්ද්‍යා සමීගා මහත්මිය අකුරස්ස ප්‍රසන්නාකේ ඩායතනි ඒ පින්වත් පිරිස අපේක්ෂා කරන විදිහට ඒ අපවත් වී වදාළ අතිපූජනීය ගංගොඩවිල ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට මේ පින් අත්පත් වෙත්වා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වෙත්වා. ඒ වගේම මේ බණහපු ඔබ නමින් මියගිය සැමටත් මේ පින් අත් වෙලා ඒ සියල්ලන්ටම සුගතිගාමිත්වයේ තුල ධර්ම අවබෝධය කරගන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් ඒ වගේම දායකත්වය සපේපු හැම දිනාටමත් ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් විශේෂයෙන්ම මේ සෙනසුරාදා දවසේ සිත්නෙත් නසපුව ධර්මානුශාසනාවට වැඩම කරන ඔබට ධර්මයෙන් අනුශාසනා කරන අපේ පූජනීය කල්යාණ මිත්‍රවර වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අපි ආශිර්වාදයක් විදිහට අනුමෝදන් කරනවා. හැම දිනාටම එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදු නාදයක් මැද්දේ එකට නිවන් දකින්නට මේ පින් කුසල් හැම දිනාටම එකසේ හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. බුද්ධ දර්ශනය සම්පින්ඩනය කොට විස්තර කිරීම සඳහා සියලුම බුදුවරුන් විසින් දේශිත එම ගාථාරත්නය ඇසුරනුයි අපේ චිත්තවීති ඇසුරේ හට ගන්නා මේ සිතවිලි කොයි විදිහටද අපේ ජීවිතයට බලපෑම් මෙල්ල කරන්නේ, ඒ වගේම අර ගොනු පසුපස ගැලෙන්නාක් මෙන් කොහොමද අපි පසුපස මේ සිතවිලි ගමන් කරන්නේ, මේ හැම දෙයක් පිළිබඳව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ මනාකොට දේශනා කොට වදාළ අපේ ධර්ම සාකච්ඡාව තුළදී තවදුරටත් මේ පිළිබඳ උන්වහන්සේගෙන් විමසීම් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් අද ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ ශාස්ත්‍රපති වන්දනීය පූජනීය සගමනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ නිවීම පිණිස ධර්මදේශනාව නම් මේ මහපින හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රවෘත්තිමය විරාමය ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග සිත්නෙත් අසපුව සමග හමු වෙමු. රාත්‍රී 8:09 සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ වන මොහොතේ අපි නැවතත් නමස්කාර පූර්වකව ශාස්ත්‍රපති වන්දනීය පූජනීය සගමනෝමදස්සී හිමියන් ධර්ම සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනු ලබන අතරේ අපේ හමුදුරනේ වහන්සේ අදට වඩාත්ම ගැළපෙන ගාතාවක් තෝරාගත්තා කියලා මට හිතෙනවා ධර්ම දේශනාව සඳහා. මොකද සියලු බුදුරුන්ගේ අනුශාසනය තමයි අපේ හාමුදුරුවනේ මේ සියලු පව් නොකිරීම, කුසල් දියුණු කර ගැනීම, ඒ වගේම සිත පිරිසුදු කර ගැනීම සහ එය බුදුරුන්ගේ ශාසනයේ බව සඳහන් කරලා තියෙද්දී අපි දන්නවා මේ කකචූපම වගේ සූත්‍රයක, විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ ඕපම වගේ තියෙන මේ කකචූපම වගේ සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා මහණෙනි පහත් ක්‍රියා කරන්නා වූ සොරු දෙස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නා වූ දෙසද යමෙක් සිරුර කපන සොරුන් කෙරෙහිද සිත දූෂ්‍ය කරගන්නවා නම් එයින් හෙතම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවේ කියලා මමැනි බුදු පියාණන් වහන්සේ වරක දේශනා කරනවා. දැන් මේ දේවල් හිතෙන්නේ අපේ හාමුදුරුවනේ මේ ඊයේ දවසේ අපිට වාර්තා වුණා ඉතා අමානුෂික සිද්ධියක් අපේ මාධ්‍ය තුලින්. ඒ තමයි ශ්‍රී ලාංකිකයෙක් පාකිස්තානයේදී ඝාතනය කරලා තියෙන සිද්ධිය පිළිබඳ නේක විද මතපල වෙද්දී එහි වීඩියෝ දර්ශන අපිට දැක් ගන්න ලැබුණා. දැන් මෙහිදී බොහෝ දෙනෙක් සඳහන් කරපු දෙයක් තමයි අපේ හාමුදුරුවනේ මේ බුදුදහම තුල අපට ඇති හික්මීම කොයිතරම් වැදගත්ද කියලා. එහිදී මම දැක්කා මේ අපේ Facebook එකේ සඳහන් කරලා තියෙනවා අපේ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් කළ මහා කරුණික බුදු පියාණන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙන්න මේ ඔබ වහන්සේ සඳහන් කරපු සිත නේද අපේ හාමුදුරනේ මේ වගේ අවස්ථාවක මේ බලපෑම් මෙරළ කරලා තියෙන්නේ පාකිස්තානු ජාතකයන්ටත්. ඔව් ඇත්තටම
සමීර මහත්තයා මිනිස්සෙක් දැන් අපි ඔය සිදුවීමත් එක්ක දැකපු දේ තමයි මිනිස්සු ලෝකේ ආගම් නැති වෙච්ච දවසකට මිනිස්සු හැමෝම සතුටින් ඉඳී කියලා මේ අර නිරාගමික මතවාදවල ඉන්න සහ බුදුදහම ලංකාවේ තිබීම සම්බන්ධව නැත්තක් නැති ඒක කණ්ඩායමක් ඉන්නවනේ ඒක දන්නවනේ අපිට. එතකොට ඒ දේශපාලන මතවාදත් එක්ක යන ඒ ආගමික වශයෙන්ුත් බුදුදහම ඉලක්ක කරලා ප්‍රධාන චෝදනා එල්ල කරන අය සඳහන් කරන දේ තමයි ආගම කියන එක එහෙම විශේෂයෙන්ම මේ සමස්ත ආගම් ලෝකෙන් තුරන් කරපු දවසට මේ ස්වභාවය නැති වෙලා මනුස්සකම විතරක් ඉතුරු වෙයි කියලා මේ මතවාද දරන අය ඉන්නවා. ඇත්තටම බුදුදහම කියන එක තුල අර ඔබතුමා සඳහන් කරපු විදිහටම මේ අවසාන ප්‍රතිඵලය තමයි මිනිස්සෙක්ගේ නිරන්තරයෙන්ම මේ කායික වාචසික සංවරය දියුණු කරලා ගොඩනගන්නේ බුදුදහම ඇතුලේ වෙන මුකුත් නෙවෙයි ඊ타ත්ම දරා ගන්න පුළුවන් සිතක් තියෙන සහ තමන්ට අහිත පිනිස ක්‍රියා කරන කෙනාටත් මෛත්‍රී කරන්න පුළුවන් මනසක් තියෙන කෙනෙක් තමයි බුදුදහම ඇතුලේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ඇතුලේ දියුණු කරන්නේ. එහෙමයි. එතෙන්දී දැන් ওই පාකිස්තානු සිදුවීම ඒකෙදි මේ එක മന്ത്രിවරයෙක් ස්ටේට් එකක් දාලා තිබුණා මේ ලිපියක් දාලා තිබුණා മന്ത്രി කෙනෙක් එතුමා සඳහන් කරලා තිබුණා මේ සුළුතරයේ ඇතුලේ සහ බහුතරයේ ඇතුලේ ඔය කොහෙත් ඉන්න පුළුවන් මේ වගේ අන්තවාදීන් කියලා. මේ සිදුවීම ඇතුලේ අපේ හාමුදුරනේ යම් දේවල් උපුටා දක්වන්නේ අපි දැක්කා මේ තුල බෞද්ධයනුත් මේ වගේ නේද සමහර අවස්ථාවක වගේ දෙයක් සඳහන් කරනවා. අන්න ඒක තමයි මම කියන්නේ. ඒ മന്ത്രിට වමනාවක් කියලා තිබුණා මේ දැනුත් පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක්. එහෙමයි. ඒ മന്ത്രിවරයාට මේ ඕන වෙලා තිබුණා මේක ඔස්සේ තමන්ගේ අත හොදගෙන තමන්ගේ පැත්තේ ඉන්න අත හොදගෙන ඒ බෞද්ධයෝ අතරත් මෙහෙමයි ඉන්න පුළුවන් කියලා ඒක පෙන්න ගන්නට අර බහුතරය සහ සුළුතරය කියන වචන දෙක ඒකට රිංගවලා මේ වචන වලින් ලොකු සෙල්ලම් කරන්න පුළුවන් නේ. වචන වලින් නොදැනුවත්ව බලාපොරොත්තු වෙලා තිබුණා. මෙහෙමයි. බුදුදහමෙන් හරියට හික්මිච්ච කෙනෙක් බුදුදහම හරියට අනුගමනය කරන කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ දේශනාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් තව කෙනෙක් දිහා තරහ සිතකින්වත් ඊට පස්සේ තව කෙනෙක්ගේ දිහා වෛර සහගත සිතකින්වත් Tamanට අහිතක් සිද්ධ කරත් පරිගැනීම් ආදිය සිද්ධ කරන්නට යන කණ්ඩායමක් නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව කියන්නේ. එහෙම නැත්නම් ඒ දේශනාවත් එක්ක හැදිච්ච අය කියන්නේ. අනිත් එක අපි ඔය දන්නවා ඉන්දියාවේ බුදුදහම ගැන කතා කරද්දී සමීර මහත්තයා ඉන්දියාවේ බුදුදහම අතුකාල දාන්නට ප්‍රධාන වශයෙන් රාජ්‍ය බලය පෙරලීම බෞද්ධ ආර්ථිකයෙන් පහළ යෑම වගේ කාරණා සාධකත් බලපාලා තියෙනවා. ඒ සාධක එක ප්‍රධාන එකක් තමයි එක පර්යේෂණ ග්‍රන්ථයක මට හම්බ වෙලා තියෙනවා බුදුදහමය ඉන්දියාවෙන් විනාශ වී යාමට ප්‍රධාන වෙච්ච කාරණා අතර එහි එක කාරණයක් තමයි බෞද්ධයා තුළ පැවති අසීමිත කරුණාව අසීමිත මෛත්‍රිය කියන එක. ඒ කියන්නේ ඒක තියෙන්නේ නැතුව මිනිසුත් එක්ක ගැටිලා රකින්න කියලා නෙවෙයි යා ඒත්තු ගන්නන්නේ. හැබැයි ඒකත් බලපාලා තියෙනවා කියලා කියන්නේ. දැන් මම මේකෙන් කියන්නේ කරුණාව නැති කරගන්න එපා මේ සිත තුළ තියෙන මුදිතාව නැති කරගන්න එපා භෞතික දේවල් රකින්න කියලා. නමුත් ඒවා නිසා ඒ ඓතිහාසික වශයෙන්ුත් මේ බුදුදහම ඔස්සේ ගියපු මිනිස්සුන්ට පීඩා විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අපිට බුදුහාමුදුරුවන්ගේ අර ඔබතුමා සඳහන් කළා වගේ අපිට මේ ලෝකේ හිත නිවාගන්න තව මිනිස්සෙකුට සීමාවක් නැතුව මෛත්‍රිය දියුණු කරගන්න තව කෙනෙක් අපිට අයහපතක් සිද්ධ කරත් ඒ මිනිස්සයාටත් මෙත්සිත වඩන්න ඊට පස්සේ
ලෝකේ ඉන්න සියලුම සත්වෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන පාඨය කියන්නේ සියලුම සත්වෝ සුවපත් සත්වෝ වෙත්වා කියලා මෙත් වඩන්න එහෙම නැත්නම් සිතින් හිතන්න කියලා දීලා තියෙනවා නම් ඒ ඔබතුමා සහ ඒ Facebook එකේ දාලා තියෙන කෙනෙකුත් ස්තුතිවන්ත වෙනවා කියලා අපි নমස්කාර වේවා කියලා කියන බුදුහාමුදුරන්ට අපිටත් ජීවිතේ ඇති වෙන විවිධ ගැටලු ප්‍රශ්නවලදී උන්වහන්සේම තමයි පෙන්වලා දුන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චින තමම උපමා කරගෙන මේ අනිත්තරවත් දෙන්න එපා කියන එක හැමදෙරුනේ. ඒක තමයි. මේ මතවාදී අපේ සිත තුල ගොඩනගන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් ලැබිච්ච ඒ උතුම් ආශිර්වාදයට උතුම් රැකවරණයට අපිත් හැම වෙලේම নমස්කාර කරමින් තමයි බුදුහාජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව දියුණු කරගන්නේ වගේ අවස්ථාවනුත් එක්ක. දැන් අපි හැමෝටම ඔබ වහන්සේ මේ සදාහන් කළා මේ දැන් ඔය නිරාගමික කියන වචනයත් එක්ක යම් පිරිසක් විවිධාකාරව මත පළ කරද්දී මේ ආගම ඔබ වහන්සේ සඳහන් කරා ලෝකයෙන් සියලු ආගම් තුරන් වූ දවසක මේ ලෝකේ වඩාත් යහපත් වෙන බවට පත් වේවි කියන මතය වුන් අතරේ තියෙනවා. ඇත්ත අපේ හැමදෙරුවනේ අපිත් ඒ පිළිගන්නවා. මොකද මේ සියලු ආගම් දුරු වෙනවා නම් හොඳයි. මොකද බුදුදහම කියන්නේ මේ ආගමක් කියන දේ තුලට මේ කොටු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපේ හැමදෙරුවනේ. මෙය හින්දු වෙන්න පුළුවන්, කිතුණුවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉස්ලාම් භක්තිකයන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම පොදුවේ අනුගමනය කළ හැකි දර්ශනයක්. එහෙම නේද අපේ හැමදෙරුවනේ? ඔව් ඇත්තටම සමීර මහත්තයා මේ ඔය ආගම කියන වචනය මේ ඒක අරුත් ගණනාවකින් විග්‍රහ කරන්න පුළුවන් වචනයක්. මේ එකක් තමයි ආගමක් විදිහට අර විවිධ රිලිජන් කියන පැත්තෙන් ගත්තොත් ඉංග්‍රීසි වචනේ විවිධ ආගම් විදිහට දකින්නේ මේ රිලිජන් කියන වචනයත් එක්ක ගත්තොත් එහෙමනම් හරි. මොකද මොකක් හරි අබ්බැහිවීමක් කොටු කර තැබීමක් කියන තැන තියෙනවා ඒක. හැබැයි බුදුදහම කියන තැනේ එහෙම එකක් නැහැ. නිදහස් සිතුවිලි නිදහස් ආකල්ප දරන්න පුළුවන් සහ හැම දිනාටම ලෝකයේ හිත සුව පිණිස හිතකර විදිහට අනිත් අයට සහ හැම දිනාටම මේ අනවසරයෙන් හෝ එහෙම මේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇතුල් වෙලා ඇයි පස්සේ කොයි ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැතුව කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. අදහන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන් චරණයක් තියෙනවා මේකේ. ඉතින් ඒවා විඳින්න පුළුවන් ධර්මයක් තමයි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම කියලා කියන්නේ. එතකොට ඒකට මේ තුල කිඳා බහපු කෙනෙකුට තේරෙනවා මේක තුළ මේ බුදුදහමේ සුවඳ ආග්‍රහණය කරපු කෙනෙකුට තේරෙනවා මේකේ ලෝක සාමයම ඇතිකරන්නට තියෙන හිතකර ස්වභාවය. මේ ලංකාව ඇතුලේ පමණක් නෙවෙයි ලෝකේම තියෙන සාමය ඇතිකරන්න. දැන් ඔය සිදුවීමට සාපේක්ෂව බලපුවාම ඔය වගේ සිදුවීමක් ඇමරිකන් ජාතිකයෙකුට පාකිස්තානයේ දුනාද කියන්නකෝ. තේරුණාද? මේ වෙනකොට ඇමරිකාවේ ඉන්න පාකිස්තාන ජාතිකයන් කීප දෙනෙකුගේ ජීවිත මේ වෙලාවට නැති වෙලා තින්න පුළුවන්. එහෙමයි. තේරුණා? ඊට පස්සේ වෙන හතකදී වෙනුණා කියන්නකෝ. පිටුහල් කරන ඔක්කොමලා. හැබැයි එක පැත්තකින් අපේ මිනිස්සු මේ වගේ ගැටුම් වලදී පුදුම හික්මීමක් දමනයක් ඇති කරගන්නවා. මේ එකක් හිතනවා මේ කර්මයක් වෙන්නද කියලා. දැන් මේ ඔය සිදුවීමත් එක්කම ගත්තොත් එහෙම ඒකේ දාලා තියෙන ඒවා තමයි මෙවැනි විදිහට ඔබ මිය යන්න ඔබ කොච්චර කර්මයක් කරලා ඇද්ද සසර මෙවැනි කර්මයක් ඔබට නොවේවා කියලා ප්‍රාර්ථනා මිනිස්සු තමන්ගේ හිත නිවා ගන්නවා. ඒක දැකලා ඇති වෙන දේශේ නිවා ගන්නවා. එයාගේ කර්මයක් වෙන්නද? එහෙමයි. එයාගේ අකුසලයක් වෙන්නද? එයා ඒක ඒ විදිහට මැරෙන්න පාපයක් කරලා ඇති. මම ඒක නිසා කර්මයක් රැස් කරගන්න හිතින්වත් ඕනේ නැහැ කියලා ඒක කර්මයට බාර දීලා සිත තුළ ඊට විරෝධීව ගොඩනගෙන පාපය පවා එහෙම නැත්නම් දේශය පවා වළක්වගෙන ඒ පෞසිතුවිල්ල පවා කර්මය ඔස්සේ හිතනවා. එහෙම නැත්නම් තව විදිහකට හිතනවා මේ ලෝකයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා අර අනාගතය ගැන කතා කරද්දී විසුද්ධි මාර්ගයේ ලස්සනට විග්‍රහ කරනවා. මුරුගසං වරුසාව මිනිස්සු කෙනෙකා
ක්‍රූර වෙලා මෘග සංඥාව ඇති වෙලා ආයුධ වර්ෂාවන් පව ඇති වෙනවා නම් අනාගතේ මේ ඒ වගේ සංඥාවද දන්නේ නැහැ, මේ ඒ පෙර කියවීමක්ද දන්නේ නැහැ කියලා මිනිස්සු එහෙම අර තමන්ට මේකෙන් මහා ආවේගයක් එනවා. හැබැයි තමන්ගේ ජාතිකයෙක් නැති වුණාට පස්සේ, තමන්ගේ රටවැසියෙක් නැති වුණාට පස්සේ, තමන්ගේ කෙනෙක් නැති වුණාට පස්සේ පුහුදුන් මිනිස්සුන්ට ඒ කියන ස්වභාවය තමන්ගේ කියන්නේ සත්පුරුෂයොන්ට එනවා. සත්පුරුෂයොන්ට අසත්පුරුෂයෝ මේකට වෙන වෙන කයි කතන්දර ලියනවා. වෙන වෙන අර්ථකථන සපයනවා. මේනට සත්පුරුෂයෙකුට මහා කරුණාවක් හිතේ ඇති වෙනානේ. විපතකට මිනිස්සෙක් වැටුණා නේද කියලා. ඒත් ඔස්සේ කරුණාවෙන් නම් කිසිම අකුසලයක් ඇති වෙන්නේ නැහැ. නමුත් පුදුන් කෙනෙකුට මේකෙන් තරහක් දේශයක් ඇති වුණත් ඒක වළක්ක ගන්නට ඔය කර්මය අනාගතය ගැන බුදුහාමුදුරෝ දේශනා කරපුවා බණ කතා මෙහෙම පිච්චිලා මැරිච්ච කතා ඕන තරම් තියෙනවා. ඒව අරගෙන ඒවා ඔස්සේ හිත නිවා ගන්න බලනවා. ඒවා ඔස්සේ හිත দমনය කර ගන්න බලනවා. මේක තුලින් එවැනි ජාතිකයන්ට ඒ පීඩනය ඇති කරපු අයට හිංසාවක් කරන්න බෞද්ධයා උත්සාහ කරන්නේ නැත්තේ. මම කියන්නේ ඔය හිත দমনය කරගන්නට සහ බුදුරජාණන් වහන්සේ මේක මේ කර්මය කර්ම ඵලය පිළිබඳව උන්වහන්සේ දේශනා කරපු කාරණාවනුත් එක්ක බලද්දී ඒ වගේ দমনය වෙච්ච ඒ වගේ හදාගත්ත හිත තියෙන මිනිස්සුන්ට මං කියන්නේ ඒ අය තමයි පූජනීය මේ මහ පොළොව තුල. එහෙමයි අම්තරනේ. දැන් මේ විදිහට මේ සිද්ධියත් එක්කම බොහෝ දෙනෙක් ඔබ වහන්සේ සඳහන් කළා වගේම මේ මරණයටපත් වූ ප්‍රියන්ත කුමාර කියන ඒ සහෘදයාට ඔහුගේ කර්මය පිළිබඳ බොහෝ දෙනෙක් මතක් කරලා තිබුණා. මේ විදිහට ඒ කියන්නේ පිළිස්සීමේ යන්නට, මේ විදිහට විවිධාකාර වූ මේ පරිභවයන් ලැබලා මේ යන්නට සිද්ධ වෙලා තින්. දැන් අපි එතකොට මතකෙට එන්නේ මුගලන් මහරහතන් වහන්සේටත් අවසාන වශයෙන් සොරුන්ගේ පහර කෑමට ලක් වෙන්න සිද්ධ වුණා. එහෙනම් ප්‍රියන්ත කවුද කියලා හිතන තත්ත්වයට සමහරුන් මේ දේවල් ඒ කියන්නේ ඒ තරමට අපේ දියුණු වෙන්නට පුළුවන් ධර්මයක් තමයි අපේ හිතවල තියෙන අපේ හැමදෙරනේ. ඒ අතරේ දැන් අපි කාගෙත් ප්‍රාර්ථනාව අවසානයේ බොහොම මේ සුන්දර මරණයකටපත් වීමනේ ධර්ම අවබෝධය මේ භවයේදී ලබන්නට බැරි වුණොත් එහෙම අඩු ගන්න හොඳ සිහියෙන් මැරෙන්න ඕනේ. ඊට පස්සේ අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මන් භවයක හෝ ධර්ම අවබෝධය ලැබෙන්නට කියලා. දැන් මේ සුන්දර මරණයටපත් වෙද්දී එහෙම නැත්නම් සිහියෙන් මිය යන්නට සිද්ධ වෙද්දී අමාමෑණි බුදු පියාණන් වහන්සේ ළඟට එනවනේ අග්‍ර දායකයා අනේපිඩු සිටුතුමා එන අවස්ථාවක මේ අනේපිඩු සිටුතුමාමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේ ධර්ම දේශනාවේ සඳහන් කරනකොට මට මතක් වුණේ මේ සිත නොරැකුණොත් කායික ක්‍රියාවනුත් ඒ වගේම වාචික ක්‍රියාවනුත් මානසික ක්‍රියාවනුත් නොරැකුණේ වේ. ඒ වගේම තමයි සිත රැකුණොත් කායික ක්‍රියාවත් රැකෙනවා, වාචික ක්‍රියාවත් රැකෙනවා, මානසික ක්‍රියාවත් රැකෙනවා කියලා. මෙහිදී මේ කායික සහ වාචික කියන දේ අපිට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් සිතත් එක්ක වෙන් කරලා අපේ හැමදෙරනේ කය සහ වචනය කියන එක. මානසික ක්‍රියාවට සිත බලපානවා කියනකොට මනස සහ සිත කොහොමද වෙන් වෙන්නේ අපේ හැමදෙරනේ? ඔය මනසයි සිතයි ඊට පස්සේ චිත්ත මනෝ විඥාන. එහෙමයි. උතන වචන තුනක් තියෙනවා. චිත්ත මනෝ විඥාන කියන එක ප්‍රභේද තුනක් විදිහට පසුකාලීන ආචාර්යවරුන් පසුකාලීනව ධර්මයේ හදාරපු අයගේ විශ්ලේෂණවාදයක් ලෝකේ තියෙනවා. ඒක ශාස්ත්‍රීය අධ්‍යයනයක්. චිත්ත මනෝ විඥාන කියන කාරණා තුන ගැන ශාස්ත්‍රීය වශයෙන් විශ්ලේෂණයක් කතා කරනවා. එහෙම නැත්නම් බෙදීමක් පසුකාලීනව ඇති වෙච්ච බව ඒක මහායානයේ බලපෑමත් එක්ක ඒ වගේ මතවාදයක් අද දියුණු වෙලා ඇවිල්ලා අද ඔය චිත්ත මනෝ විඥාන කියන කාරණා තුනක් විදිහට කතා කරනවා. හැබැයි මුල් බුදු සමයේ කියන්නේ බුදුහාමුදුරන්ගේ මූලික දේශනාවල ඔය රේණුකානේ චන්දිමුල නායකහරන්ගේ පොත්වල වගේ තැන්වලත් විධර්ම විග්‍රහය කරන සිත මනස කියන දෙක සම්බන්ධව සිතයි මනස් චිත්ත මනෝ පණ්ඩර විඥාන මේ ආදී නම් ගණනාවක් 100ක් විතර තියෙනවා මේ සිත හඳුන්වන්නට. එතකොට සිතින් කරන කර්ම ඊට පස්සේ මනසින් කරන කර්ම ඔය සිතින් කරන කර්ම මනෝ කර්ම කියලා මේ කොටස් දෙකකටත් එතන වෙන විග්‍රහයක් තියෙනවා ධර්මයේ තුල තියෙන මුල් සමය තුල. එතකොට චිත්ත චෛතසික මේ සිත ඇතුලින් කරන කර්ම සහ මනසින් කරන කර්ම අතර
තියෙන ඒ සම්බන්ධව තියෙන කාරණා මොකද මනෝ කර්ම ඊට පස්සේ සිතින් කරන කර්ම කියලා වෙන විග්‍රහයක් කතා බහ කරනවා. හැබැයි අපිට සරලව ගත්තොත් එහෙම සිතින් එහෙම නැත්නම් මනසින් සිද්ධ කරන කර්මයන් සම්බන්ධව අපිට අපි ඇතුළෙන්ම තේරුම් ගන්නට අවශ්‍යතාවයක් තියෙනවා. අපි දකින්න ඕන හිත ඇතුළ එහෙම නැත්නම් හිත දිහා බලලා එක තේරුම් ගන්න ඕන. එතෙන්දී දැන් මම සඳහන් කරන්නේ දේශනාව ඇතුළතදී අපි කායිකව සහ වාචසිකව කරන කර්ම ගැන හොඳ අවධානයක් තියෙනවායි කියලා. ඊටාම හොඳ දැක්මක් තියෙනවා කියලා. ඒක අපිට පේනවා කියලා. අපිට පේන නිසා සහ අනිත් එක තමයි මේ ප්‍රකටයි නිසා. එහෙම. ප්‍රකටයිනේ. හැබැයි මනස ප්‍රකට නැහැ. සිත ප්‍රකට නැහැ. සිත ප්‍රකට නැති නිසා සිත ඇතුළෙන් ඕනම දෙයක් සිද්ධ කරගන්න පුළුවන්. ඔබතුමා කියවනේ මේ මරණය සුන්දර මරණයක් බවට පත් කරගන්න ඕනයි කියලා. එතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ බාලපඬිත සූත්‍රයේදී හරි ලස්සන කාරණයක් පෙන්නනවා මේ මිනිස්සේ කයින් වචනයෙන් සිතින් කරන තුනෙන්ම තමයි පාප ක්‍රියා සිද්ධ කරන්නේ. එහෙම. බාලයාගේ ස්වභාවය තමයි නපුරු දේවල් හිතනවා, නපුරු දේවල් කියනවා, නපුරු දේවල් කරනවා. හැබැයි කයින් වචනෙන් දෙකෙන්ම එයා ඒවා තුනෙන්ම එයා කයින් වචනෙන් මනසින් තුනෙන්ම ඒවා කරාට සමීර මහත්තයා අවසානයේදී මේ ලෝකේ එහෙව කරන නපුරු ක්‍රියා කරන එහෙම නැත්නම් පාපේ නියැලෙන කෙනෙකුට මේ ලෝක වශයෙන් එයා විඳින විපාක තුනක් පරලෝක ගැන නෙවෙයි මේ කියන්නේ තුනක් ගැන කියනවා. මේ කයින් වචනෙන් කරාට විවිධ දේවල් එයා අවසාන වශයෙන් මේ භවය තුල විපාක විඳින්නේ මනසින්. ඒකද අපි හඳුන්වන්නේ අපි සරලව හෘද සාක්ෂිය කියලා හඳුන්වනවා. ඔව්. ඒ අපි හදාගත්ත වචනය හෘද සාක්ෂිය කියලා කිව්වට ඒක මෙන්න මෙහෙම තුනක් එයා විඳිනවා කියලා කියනවා. පළවෙනි එක තමයි නිරය ගැන විවේචන තිබ්බත් අටමහා නරකය, പ്രേත ලෝකය මේවා ගැන පිළිගන්නේ නැති කෙනෙක් හිටියත් මේවා ගැන විවේචන කරත් ඒවා නෑ කියලා කිව්වත් විද්‍යාත්මකව ඔප්පු නෑ කියලා කිව්වත් මෙන්න මේ කාරණා තුන ඔප්පු වෙනවා. මොකක්ද දන්නවද? පළවෙනි එක තමයි එයාට නිර්භයව කෙලින් කොන්ද තියාගෙන කසේරුකාව කෙලින් තියාගෙන සබාවකට පිරිසක් මැදට යන්න බෑ. පාපයේ තියෙන සිතින් කයින් වචනෙන් කරපු පව්වල ප්‍රතිඵල. එහෙමයි. ඇයි සබාවකට ඇයි පිරිසක් ඉදිරියට යන්න බැරි? එයා ගියාට පස්සේ ඒ තැන්වල ඉන්න අය ඒ ස්ථානයන් වල ඉන්න අය සාකච්ඡා කරනවා, කතා කරනවා. ඒ තැන්වලට ගියාට පස්සේ ඒ වගේ පාපයන් සිද්ධ කරපු අය සම්බන්ධව කතා කරනවා. ඒ වගේ විපාක ගැන කතා කරනවා. දැන් අපි ගමුකෝ මේ යම්කිසි ප්‍රාණඝාතය කරන කෙනෙක් ඉන්නවා. එයා සභාවකට ගියාට පස්සේ සභාව මැදදී ප්‍රාණඝාතයේ කවුරු හරි ආදීනව කතා කරනවා නම් පව් කරන අයට දිය යුතු දඬුවම් ගැන කොහේ හරි කතා වෙනවා නම් යම්කිසි ඝාතකයෙක් ඉන්නවා නම් ඒ ඝාතකයන් සම්බන්ධව තියෙන කාරණා ගැන කතා වෙනවා නම් එයාලගේ ඒවා හරියට රිදෙනවා Tamanට කිව්වා වගේ. එහෙමයි. දැන් ඔය අපි දහලා තියෙනවානේ චොන්දසූකරේක බුදුහාමුදුරුවෝ දකින්න ගියයි නෑ කියලා. අල්ලපුවට ඉඳලා තූර මරණ කෙනෙක්. එහෙමයි. එයා ගියේ නැත්තේ මේ එකක් තමයි අපිට හිතෙනවා චොන්දසූකරේක ගියා නම් චොන්දසූකරේකට බුදුරජාණන් වහන්සේ බණ කියනවා ප්‍රාණඝාතයෙන් වළකින්න. එහෙමයි. ඒ වළකින්න බණ කීයක ඉන්න තරතරේ තනියම චොන්දසූකරේකට බණ කියනවා නෙවෙයිනේ. 1000ක් විතර ඉන්නවනේ. එතකොට ප්‍රාණඝාතය අරමුණු කරගත්ත දේශනාවක් කරොත් එහෙම ওই ධර්ම සභාවේ ඉන්න ඔක්කොමලා බලන්නේ නැද්ද චොන්දසූකරේකදී? ආමේ චොන්දසූකරේකදී බණ කියන්නේ කියලා ඒ අපහසුතාවය මිනිහට දැනෙයි කියලා බයක් හිතෙන්න ඇති. අනිත් එක රැකියාව නැති වෙයි කියලා හිතෙන්න ඇති. ඒ නිසා සිතින් කයින් වචනෙන් දෝෂ්‍ය කටයුතු සිද්ධ කරපු කෙනෙක් හරි බයයි සභාවකට යන්න. ඉදිරියට එන්න බයයි. හැංගිලා ඉන්නේ. එයා පළවෙනියෙන්ම විඳින වේදනාව එක. ඒක මනසින් විඳින එකක්. ඊට පස්සේ නෛතිකව දඬුවම් ගැන කතා වෙනවා. දැන්
අපි ගත්තොත් කෙනෙක් ඝාතනය කරාට පස්සේ ඒ ඝාතකයන්ට දිය යුතු දඬුවම් පිළිබඳව නිවේදන කරන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ ඝාතකයන්ට තියෙන මානසික වේදනාව. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් ඒ ජනාධිපතිතුමා මේ එල්ලුම් ගන්න ඕනේ කියලා යෝජනාවක් කළා. හරිද? කවියකුත් ගෙනවනම කවියක් ගෙනාවා. එතුමා ඒක ගෙනල්ලා මේ එතුමා ලොකු උත්සාහයක් ගත්තා ඒකට. එහෙමයි. අපි අගය කරන්න ඕනේ. කියන්නේ මිනි මරන්න කියූප එක නෙවෙයි. රටක නීතියක් මේ නෛතිකව හරි මිනිහෙක් මරණ එකට බෞද්ධ භික්ෂුවක් වශයෙන් මම ඒකට විරුද්ධයි. නමුත් මේ නීතිය ඔසවා තබන්න උත්සාහ කරන්නේ එතුමා කෙලින් කරන්න ඕනේ කියලා. එතකොට ඒ ඔස්සේ ඒක ගෙනාවට පස්සේ අයිදුම්කාරයෝ කැඳෙව්වනේ අලුගෝසුවන්ට. එහෙමයි. මේක නිවුස් වලට ගියාට පස්සේ එල්ලලා මරන්ට සිරමැදිරි වල හිටපු, සිරගත වෙලා හිටපු, ඉරගෙවල් වල හිටපු අයට මල මුත්‍ර පිට වෙලා තියෙනවා. එයයි මානසික පීඩනය. සිත රැකගන්නේ නැතිව, සිත ආරක්ෂා කරගන්නේ නැතිව, සිත කෙලින් කරගන්නේ නැතුව තමන් ඒක ඍජු ප්‍රතිපත්තියක් තියාගන්න නැතුව කරපු ඒ වගේ ප්‍රතිඵල මෙදින්ට වෙයි කියලා මල මූත්‍ර පිට උනායි කියලා බන්ධනාගාර ඒ පාලකෙක් ජෙලරෙක් ප්‍රවෘත්ති වලට ඇවිල්ලා සඳහන් කරා අපිට මතකයි. ඒ වගේ තමයි නීතිය තුලින් මානසික පීඩාව විඳින්න සිදු වෙනවා. දැන් ඔබතුමා හිතනවාද විවිධ වැරදි සිද්ධ කරලා අදටත් සමහර වැරදි වලට සමීර මහත්තයා වැරදිකාරයෝ නෑනේ. ඒ කියන්නේ කවුද කරේ කියලා දන්නේ නෑ. ඒවා ආයාසයෙන් වෙච්ච මේ දේවලුත් නිරායාසයෙන් වෙච්ච ඒවා නිකන් වෙච්ච ඒවාත් නෙවෙයි. ඒවට හේතු තියෙනවා. කරපු දේවල් තියෙනවා. හැබැයි කරපු කෙනෙක් නෑ. හැබැයි මේ ලෝකේ කොහේ හරි ඉඳලා ඒ මිනිස්සු මනසින් දුක් විඳිනවා, විඳවනවා. එහෙම ඍජු මනසක් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන හිතේ හයිය තියෙන මිනිහෙක් එහෙම අය නෑ. ඒක කොයි වෙලේ හරි මේ මනුස්සයට ඒ පීඩාව දැනෙනවා. නීතිය තුලින් කවදා හරි Tamanට දුක් විඳින්න වෙයි කියලා මරණ මොහොත දක්වා බය තියෙනවා. මේ තුන් දොර සංවර කරගන්න බැරි වුණාට පස්සේ පව් කරාට පස්සේ තියෙන ස්වභාවය. ඊට පස්සේ අවසාන එක තමයි සුන්දර මරණයක් ගැන ඔබතුමා කිව්වා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ජීවිතේ සුන්දරව ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. සුන්දර මරණයකට නම් ජීවිතේ සුන්දරව ජීවත් වෙන්න එපායි. මට මේ මොහොතක් අවසර දෙන්න අපේ හැමතුරුනේ බොහොම වැදගත් තැනකට ඔබ වහන්සේ යන්නේ. දැන් සුන්දර මරණයට වඩා මේ ජීවත් වෙන්නේ කොහොමද සුන්දර කියලා කතා බහ කරන්න ඔබ වහන්සේගේ දේශනාව විමසන්නට අපි සූදානම්. අපි විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අපි ධර්ම සාකච්ඡාවේ ඊළඟ කොටස සමග හමු වෙමු. අපි නැවතත් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග සුන්දර මරණයක් ගැන විමසු අවස්ථාවේ අපේ හාමුදුරුවෝ එය සුන්දර ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා කියන්නට දේශනා කරන්නට සූදානම් වෙච්ච මොහොතේ අපි විරාමයක් ලබා ගත්තේ. උන්වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව තුළ තිබුණේ ධම්මපදයේ බුද්ධ වග්ගය තුළ පස්වන ගාථාවයි සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. මේ තුලත් මට හිතෙනවා අපේ හාමුදුරුවනේ මේ සුන්දර ජීවිතයකට මඟ කියන කරුණු කිහිපයක්ම තියෙනවා කියලා. අපේ හැමදෙරෝනේ අපි මරණයට කලින් එහෙනම් සුන්දර ජීවිතය ගැන කතා කරමු. ඔව් මේ අනිත් එක තමයි දැන් මම ඉස්සෙල්ලා කතා කරපු කාරණා දෙකට සමීර මහත්තයා මේ තුන්වෙනි කාරණේ තමයි මිනිස්සෙකුට තුන්වෙනිය ලැබෙන මානසික වේදනාව පීඩනය තමයි එයා හුදකලාව ජීවිතය ගත කරද්දී තනිකඩව ඉන්නකොට තනි වෙච්ච වෙලාවක අපි උදාහරණයක් ගමුකෝ නිදා ගන්න වෙලා ගියපු වෙලාවට එහෙම තමන්ගේ අතීත කර්ම අතීතයේ සිද්ධ කරගත්ත සිතින් කයින් වචනෙන් කරගත්ත පාප ක්‍රියාවන් සිහි කර කර නිදියදේදී හූල්ලන මිනිස්සු නැද්ද ඉන්නවා. ඒවා මතක් වෙන්නේ තමන්ට අර සමාජයත් එක්ක ගැටීමක් නැති වෙලාවකදී තමන් තනියම ඉන්න වෙලාවකදී තමන්ගේ අතීතයේ කලුයි නම් අතීතයේ නරකයි නම් ඒ වගේ සිහි කරන්න තියෙන්නේ වේදනාත්මක දේවල් නම් ඒවා තමන්ගේ හිතට ඇවිල්ලා මහා පීඩා දෙනවා. එතකොට සමහර මිනිසුන්ට රැයට නිින්ද යන්නේ නැහැ. සමහර වෙලාවට 2ට 3ට නැගිටලා නානාය ඉන්නවා. තේ හදම් බොනවා. එහෙම ඇවිදිනවා.
සමහර අය විවිධ මත්වන දේවල් වලට පාහුරු වෙලා තියෙන්නේ. ඒ අර මනස දෙස් තියෙන එක, මනස බනින එක, මනස Tamanටම චෝදනා කරන එකකින් ගැලවෙන්න. ඒ පීඩාව Taman ඇතුලේ තියෙනවා. මරණයටපත් වෙන්න ගියාට පස්සෙත් අඳුරු සෙවණැල්ලක් Tamanගේ හිතට වැටෙනවා. හවස් භාගයේ අඳුරු සෙවණැල්ලක් බැහැගෙන යන හිරුගේ අඳුරු සෙවණැල්ල වැටෙනවා වගේ නැගිනහිර පැත්තට Tamanගේ සිතටත් අඳුරු සෙවණැලි වැටෙන්න ගන්නකොට ඒ සිතේ තියෙන විඩාව, ඒ සිතේ තියෙන දුක කියා ගන්න බැරුව සමහර මිනිස්සු ජීවිතේ හමාර කරන අවස්ථාවන් අපි දකිනවා. ඒ නිසා හිතට ප්‍රමුඛතාවය අපි දෙන්න වෙනවා හැමතැනදීමනේ. දැන් අපි මේ දවස්වල ප්‍රමුඛතාවය දෙනවානේ සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතය ගත කරන්නනේ. මුඛ ආවරණය දාගෙන ඊට පස්සේ අත් පිරිසුදු කරගෙන මේ කායික ආරක්ෂාව හදාගන්න මහා ප්‍රමුඛතාවයක් අපේ තියෙනවා. එහෙමයි. කියන්නේ මහා ලොකු උත්සාහයක් ගන්නවා අපි. සමර මහත්තයා, මිනිස්සු අපි ඔබත් මමත් අපි හැමදෙනාමත් මේ කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හදිච්ච එකක්. මේක ආරක්ෂා කරත් නොකරත්, මේකට රැකවල් හැදුවත් නැතත් මේක කොහොමත් කුණු වෙනවානේ. මේක කොහොමත් පොළොවට ඇද වැටෙනවානේ. නිරත්තංග කලින් කරන් පරණ දර කෑල්ලක් වගේ, ලී කෑල්ලක් වගේ මේක ඇද වැටෙනවා. මේකෙන් ගන්නට දේවලුත් නැහැ. දැන් අලියෙක් බිමට වැටුනොත් එහෙම මැරිලා දල දෙක කපා ගන්න පුළුවන්. මං අහලා තියෙනවා මේ උන්ගේ අර වල්ගියේ තියෙන මේ කෙඳි පවකින් සම්බන්ධ ගන්නවා කියන. ඔව් තාලි හක්ක. එහෙමයි. මොෙක් මරනහම අන් දෙක ගන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ තව ඉතින් සත්තු මරුණට පස්සේ ගවයෙක් වගේ මරුණොත් හැම ටික ගන්න පුළුවන් බෙරේ හදාගන්න එකේ. ඉතින් ඒ තිරිසන් සතෙක් මරුණට පස්සේ ඒ සතාගෙන් මොකක් හරි අඩුම කලවැද්දෙක් මරුණට පස්සේ උගේ හැමත් අරගෙන ඒකට පුළුම් පුරවලා දියන්න පුළුවන්. එහෙමයි. මිනිහෙක් මරුණට පස්සේ තේරුමක් නැහනේ. හැබැයි එහෙම ශරීරයකට මාර රැකවල් දෙනවා. මං කියන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න එපා කියලා නෙවෙයි. ඒ දෙන රැකවල් වගේ එකක් හිත රැකගන්න දෙන්නම වෙනවා. ඊට වැඩිය 200 ගුණයකින් දෙන්න වෙනවා. මොකද මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහනේ. තව එකක් කොහේ හරි උපදිනාට පස්සේ ඒ තැනට අනුකූලව පංචස්කන්ධයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ සතර මහා භූත වලින් හැදිච්ච එකක් හම්බ වෙනවා. ඒ ඉපදින තැන තීරණය කරන්නේ ඇඟ රැක ගැනීමෙන් නෙවෙයි, සිත රැක ගැනීමෙන්. සිතට ප්‍රමුඛතාවය දීලා සිත ආරක්ෂා කරගත්තොත් අපිට සංසාරෙටම සුවපත්භාවය ලැබෙයි. හැබැයි මේ භවයේ මේ විදිහට මේ ඇඟ රැක ගන්න ප්‍රමුඛතාවය දීලා සිත කුණු වෙච්ච එකක් බවට පත් කරගත්තොත් එහෙම ඇඟ රැකිලා තියෙයි. ආයු තියෙනකන් හරි, කර්මයේ තියෙනකන් හරි, ආයුසයි කර්මයයි දෙකම තියෙනකන් හරි මොකක් හරි වෙනකන් තියෙයි. හැබැයි මනස කුණු වෙලා, සිත කුණු වෙලා මැරිලා ගියොත් එහෙම, සිත උද්දල් වෙලා මැරිලා ගියොත් එහෙම ඒක සසරටම බලපාන එකක්. ඒ නිසා සිතට ප්‍රමුඛතාවය දෙනවා කියලා කියන්නේ සිත දියුණු කරගන්න, අකුසලයන් නැති තැනක් බවට පත් කරගන්න භාවනාව, සමත විදර්ශනාව කියන එක අතිශයින්ම වැදගත් වෙන තැනක්. ඒකෙදී භාවනාව දියුණු කරන්නට උදාහරණයක් ගත්තොත් එන්නේ මෛත්‍රී භාවනාව වගේ එකක්. ඒක දියුණු කරන්න මහා ලොකු තැන් ඕනේ නෑනේ. ගස් යටට යන්න ඕනේ නෑ. ඊට පස්සේ ඒක දියුණු කරන්න භාවනා කරන ශූන්‍යාකාර වලට එහෙම යන්න එකක් නෑ. අඩුම තරමින් තමන්ට මේ සිතේ තියෙන ඔය තණ්හා දිට්ඨි මාන නැති කරගන්න, ඒවා යන්තරමකින් හරි ඔබලා තියාගන්න, ඒ ඔබලා තියා ගැනීමනේ පුරුද්දක් වෙන්නේ පස්සට. එතකොට එහෙම තියාගන්න හේතු වෙන තැනක් තියෙනවා. මලගෙදරකට ගිහිල්ලා පුළුවන් මේ මරණානුස්සතිය වඩන්න. ඔව් දැන් මලගෙදරකට ගියොත් එහෙම සමීර මහත්තයා අපි හොයන දේවල් තමයි මේ අවසන් කටයුතු එම්බාම් එක් කළා දින්නේ මොකද්ද මල් ශාලාව. පෙට්ටියට කීයක් වුණාද? මල් වඩන් කීයක් තියනවාද? ඊට පස්සේ බොණ්ඩ තියෙන්නේ මොනවද? කෝපිද තේද මොනවා හරි දේවල්ද නේ? එහෙම මොනවා හරි මේ
බීමක්ද? තනි බීමක්ද? අපිට නම් කියන්න බෑනේ. මේ එතකොට ඒ බීමක්ද කියලා මේ බලන්නේ. එහෙම නෙවෙයි. ඒ මරණය දිහා බලාගෙන අපිට වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. මලසුරුරක් දිහා බලාගෙන ඒ වෙලාවේ අපේ හිත දියුණු කරන්න පුළුවන්. මනස දියුණු කරන්න පුළුවන්. කොහොමද? මේ වගේ ශරීරයක්, මේ වගේ මං වගේ ශරීරයක් දරාගෙන හිටපු කෙනෙක් තමයි මේ ඉතාලම හොඳ ඇඳක නිදියගත්ත කෙනෙක් වෙන්න ඇති. මේ හොඳට මේ පෙට්ටියක දැන් නිදිය ගන්නේ, මිනි පෙට්ටියක. හොඳට සෙන් පවුඩර් ගහපු කෙනෙක්, බයපියුම් පාවිච්චි කරපු කෙනෙක්. හැබැයි යා අවසානයේදී අර මොනවද මේ කෙනෙක් එම්බාම් කරන්න භාවිතා කරන ඒ රසායනික ද්‍රව්‍යනේ යාගේ ඇඟේ ශරීරයට ඇතුළු කරලා තියෙන්නේ නේ. ඒවනේ තියෙන්නේ. ඊට පස්සේ හොඳට අතපය පොමලින් ඇතුළු කරලා තියෙන්නේ. ඊට පස්සේ හොඳට අතපය දිගාරලා නිදාගත්ත කෙනෙක්. එයාගේ අත් දෙක බැඳලා ඒක දිහා බලාගෙන සුළු මොහොතක් මලගෙදරකට ගිහිල්ලා අනිච්ඡාවත සංකාර උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසකෝ කියලා වඩන්න පුළුවන් නම් මරණ සතිය තමන්ගේ ජීවිතය තුළ එයාගේ හිත ධර්මයට නම්ම ගන්න අමාරු නෑ. ධර්මයට නැමෙනවා ඉබේම. එතකොට ඔය තව කෙනෙක් මරන්න, මොකද මැරෙන්න ඉන්නේ මිනිස්සු. අපි මරන්න යන්න ඕනේ නෑ. කොහොමත් මිනිස්සු මැරෙනවා. එහෙමයි. මිනිසුන්ගේ දේවල් අපි හොරගම් කරන්න ඕනේ නෑ. ඒ මිනිසුන්ට ඒව නැති වෙනවා. ඉතින් ලෝකේ හැටිනේ. රිනෙක් මිනිස්සුયો බොරුවෙන් අපි රවට්ටන්න යන්න ඕනේ නෑ. එයා කොහොමත් බොරු රැවටිලා ඉන්නේ. දැන් රැවටීමක් ඉඳන්නේ, මෝහින්දනේ සමීර මහත්තයා. ඔය රැවටීමක ඉන්න මිනිස්සු ඉඳන්නේ. තව යන්නේ ඉස්සරහට. නැවත උපදින සසරේ. ඔව්. අමුතුවෙන් මත් කරවන්න අපි යන්න ඕනේ නෑ. මිනිහා මත් වෙලා ඉන්නේ රාග දේශ මොහ වලින්. එහෙමයි. ඒ හින්දා ඒව අමුතුවෙන් කරන්න යන්න ඕනේ. අපි පාඩම් ගන්නන්න යන්න ඕනේ. අපිට ඒ කට්ටියට මේ පාඩම් ගන්නන්න යන්න ඕනේ නෑ. මැරි ඉපදෙන. ඊට පස්සේ ඇත්තරම මේ බොරුවක රැවටිලා ඉන්න ලෝකේ කියලා, එහෙම නැත්නම් මේ සුන්දරයි කියලා හිතන තැනක රැවටිලා ඉන්න කොට්ටාසයක් නෙමේ අපි හිත දියුණු කරගන්න එක. ඒ නිසා මිනිස්සු අමුතුවෙන් රවට්ටලා අපි අපේ හිත දූෂ්‍ය කරගන්නවත්, තව මිනිස්සෙක් ඝාතනය කරන්න ගිහිල්ලා ඒ මිනිහා කොහොමත් මැරෙන්න ඉන්න මිනිස්සුયો ඉතින් අමුතුවෙන් මරන්න ගිහිල්ලා අපි කර්ම රැස් කරගෙන ඊට පස්සේ ඇත්තටම මේ ලෝකේ කියලා බොරුවකට අහු වෙලා, සැප කියලා බොරුවකට අහු වෙලා ඒව පස්සේ යන මිනිස්සු අමුතුවෙන් රවට්ටන්නවත් යන්න අවශ්‍ය නැහැ. අපි අපේ ඒ රැවටීමෙන්, අපේ ඒ පීඩණයෙන් මිදෙන්න අපේ හිත ඇත්තටම නිදොස් කරගන්න පුළුවන් තැනක පිහිටන්න ඒකට ප්‍රධාන වශයෙන් ඕන වෙන දෙයක් තමයි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍යයි. දැන් මේ net fm කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. මේක තුලින් හැදිච්ච, මේක තුලින් නිර්මාණය වෙච්ච ගුණධර්මවල පිහිටපු මිනිස්සු ඕන තරම් ඉන්නවා, ඕන තරම් දකින්න තියෙනවා. ඊට පස්සේ ධර්මානුධම්ම පටිපදාව තියෙනවා, යෝනිසෝ මනසිකාරය තියෙනවා, ධර්ම ශ්‍රවණිය. දැන් මේවා කියන දේවල් ඔස්සේ මිනිස්සෙක්ගේ ජීවිතේ හිත හදාගන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාට ඒ ජීවිතේ විතරක් නෙවෙයි, නිවන් නොදැක්කොත් සසරම දිනා ගන්න පුළුවන්. ඒක තමයි අපිට කියන්න පුළුවන්. අපේ අවසාන අරමුණට යනතුරු කොහොමද අපේ ජීවිතය ගත කරන්නේ? ඒ තුළ සිත පාලනය කර ගැනීම අතිශය වැදගත් වන්නේ කොහොමද කියලා කතා කරන වගේම අපේ අවසන් විනාඩි 5ද අපි හම්දුනේ මේ සිතේ තියෙන ලක්ෂණ හින්දාමනේ මේ සිත එහෙම යන්නත් අපිට පාලනය කරගන්න අපහසුකම තියෙන. දැන් අපි දන්නවා දූරං ගමන් ඒක චරං අසරීරං ගුහාසයන් ආදී වශයෙන් දහම තුළම තියෙනවා. සිත දුර ගමන් යනවා, ඒක තැනක හැසිරෙන්නේ නැහැ, ගුහාවක වාසය කරනවා. මෙන්න මේ සිතේ තියෙන ලක්ෂණ හින්දාම නේද අපි හම්දුනේ සිත වේලාවක රැක ගන්න බැරි අපිට. දැන් ඔය සිත දුර ගමන් යනවා කියලා ඔකේ කියලා තිබ්බට මේ ඔකේ මේ වචනාර්ථය ගත්තොත් ඒක වැරද්දා සමීර මහත්තයා. සිත මේ දුර යන්නේ නැහැ. අපේ ආවර්ජනය කරලා ගන්නවා අතීත දේවල්. දැන් සිත මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. සිත දුර යනවා නම් මේ දැන් ඔබතුමා රුවන්වැලි සෑයට අපි කියමුකෝ.
දුර යවන්න පුළුවන් නම් මේ වෙලාවට ඔබතුමාගේ හිතට යන්න පුළුවන් වෙන රුවන්වැලිසෑයට. දැන් ඔබතුමාට කියන්න පුළුවන් ද වහිනවද නැද්ද කියලා? අනුරාධපුරේට. එහෙමයි. හිතේ යවන්න පුළුවන් නම් යවන්න ඕනේ. නෑ. අතීත අරමුණු ආරම්මන ඒවා ඔස්සේ සිත ගත කරන කාලය, සිත නතර වෙන තැන තමයි මේ දුර ගමන් යනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේ සිත අපිට කැමති පුළුවන් තැන් වලට යවනවා නෙවෙයි, අපිට අත්දැකීම් නැවත සිහි කරගන්න එක. ඒ කියන්නේ අපිට වෙලා තියෙන දේවල්, අපිට දැනලා තියෙන දේවල් තමයි හිතේ මැවෙන්නේ අපි හඳුරන්නේ. අපි වහින වෙලාවක හිටියානම් රුවන්වැලිසෑය ළඟ ස්වර්ණමාලිසෑ රජානංග, එතන අපිට මතක් වෙන්නේ ඒක යන්නේ. එහෙම නැත්තම් ඒ ආවර්ජනය කරලා සිහි කරලා ගන්න එකක් තමයි සිතේ ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ පරණ ඒවා මතක් කර කර සිහි කර කර නැවත හිතට අරගෙන භුක්ති විඳීමක් හිත ඇතුලේ තියෙනවා. එහෙමයි. ඊට පස්සේ හිත තුරංගමන් ඒක චරං කියන්නේ. ඉතින් තනියම තමයි හිත හැසිරෙන්නේ. ඊට පස්සේ ශරීරයක් ශරීරයක් නෑනේ. මොකද නාම රූප කියලා ගන්න තැනදී බෙදීමක් තියෙනවානේ. නාම කාණ්ඩයටනේ සිත අයිති වෙන්නේ. එතකොට ශරීරයක් නැති ස්වභාවයක් තියෙනවා. එතකොට කෙසේ නමුත් සිත ගැන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන උපමා ගොඩාක් තිබෙනවා. සිත දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ සැලෙනවා. ඒ වගේම තමයි තව තැනකදී උන්වහන්සේ කියනවා හිත দমনය කර ගැනීම හරියට දියාලුවෝ කැමති තැන් වලට දිය අරන් යනවා වගේ කියලා. උදාහරණයක්, දැන් අපිට හිතා ගන්න බෑනේ සීගිරිය උඩට කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා වතුර. සීගිරිය වතුර මල්ලඩ කරනවා කියනවානේ. වහින කාලයට සහ පල්ලෙහා තියෙන විල් පිරෙනකොට ඒ දියාලුවන්ගේ වැඩක්. එහෙම නැත්නම් දිය අරගෙන යන සින්දුවකුත් තියෙන කපුගේ මහත්තයාගේ දියාලුවේ නේද? එහෙම එකක් තියෙනවා. එතකොට එහෙම දියාලුවෝ වැඩ කරා වගේ සිත හරි තැනකට පිහිටවා ගන්න දක්ෂතාවයක් තියෙන්නට වෙනවා. වඩු කාර්මිකයෝ තමන් කැමති ලීය නමනවා වගේ ඒ ලීයෙන් යම්කිසි දෙයක් සිද්ධ කරනවා වගේ සිතත් නම්‍යශීලී කරගන්න, සිත කැටයන් කරගන්න, ධර්මයෙන් කැටයන් කරගන්න ධර්ම දැනුම අවශ්‍යයි. ඒ නිසා සංසාරේ අපි ඇවිදිනවා නම් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ විඳින දුක් තියෙනවා නම් ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ඉපදිච්ච එකවත්. එහෙම නැත්තම් වෙන ප්‍රශ්නවත් ඒවා මුකුත් නෙවෙයි. මේ සිතේ තියෙන අවිද්‍යාවයි තණ්හාවයි කියන දෙක. ප්‍රධාන හේතු දෙක. ඔය දෙක නැති කරනකන්, ඔය දෙක සිත තුළින් උටලා දානකන් අවිද්‍යාවයි තණ්හාවයි ලංකාවේ නෙවෙයි, ඇමරිකාවේ ඉපදුනත්, කොයි රටක ඉපදුනත් මේ තියෙන අපහසුතාවයන් ටික ඔබට, තුමාට, මට, අපි හැමෝටම විඳින්න සිද්ධ වෙනවා. දැන් බොහෝ දෙනෙක් මේ වීසා අරගෙන පිටරට යන පෝලිං වල ඉන්නවනේ අපි හමුදුරනේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න, මේක සැබෑ විසඳුම නෙමෙයි අපි හමුදුරනේ. ඔය ඉතින් ඒක తాවකාලිකව ලබා ගන්න දෙයක්. ඉතින් ඒ తాවකාලික විසඳුම් ටික අපි ලබා ගන්න එක පැත්තක් තමයි. ඉතින් පිනක් දහමක් කරගන්නත් නිදහසක් තියෙන්න එපායි මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ගන්න තීරණේ ඒ කට්ටිය හිත තියෙන අත්දැකීමත් එක්ක, මිනිසුන්ගේ තියෙන අපහසුතාවයත් එක්ක, ඒක ස්වභාවය. ඉතින් ඒ හැම දෙයකටම මුල සිතේ තියෙන තණ්හාවයි අවිද්‍යාවයි. ඉතින් ওই දෙක නැති කරගන්නකම් මේ චක්‍රය තුල ගමන් කර කර විවිධ අපහසුතාවයන් වලටපත් වෙලා දිව්‍ය ලෝකවල ඉපදුනත් එහෙ ප්‍රශ්න තියෙනවා, මානව ලෝකෙ ඉපදුනත් මේ ප්‍රශ්න, ඊට පස්සේ සක්විති වුණත් ප්‍රශ්න තියෙනවා. මන්දදාසු සක්විති රජතුමාට තිබිලා තියෙනවානේ මනුස්ස ලෝකෙට වැඩිය සැප විඳින්න පුළුවන්ද කියලා. තාවතින්සේ චාතුරු මහ රාජිකේ එහෙට ගියාට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවානේ. ඊට වැඩිය සැප තියෙනවා නම් තාවතින්සේ ගන්න ඕනේ කියලා. අන්තිමට පෙරහිලා බිමට වැටෙනවා කියලා කියනවානේ. ඒ නිසා සැප තිබ්බත් සැප නැති වුණත්, දුක තිබ්බත් දුක නැති වුණත් මේ කොහේ හරි හැමතැනම සිත සෝවාන් ඵලයේ පිහිටනකම්
චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නකම් මේ ගැටලු ටික ඉතින් අපේ ජීවිතේ විඳින්න සිතින් සහ කයින් විඳින්න වෙනවා. ඒ නිසා කයින් දුක් විඳින්නත් ප්‍රධාන හේතුව තමයි හිතට ධර්මයේ කාවැද්දගෙන සිත දමනය කරගෙන සිත රැකගෙන සිත ආරක්ෂා කරගෙන සිත දමනය කරගන්නට සිතට රැකවරණය ලබා ගන්නට අවසානයේට අපිට මේ සිතින් ගතින් විදින දුක් වලින් නිදහස් වෙන්න මේ අනුශාසනාව හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් අපේ හැමදෙරුවනේ අපිට සමුගෙන යන්නට අද වෙලාව වෙලා හැම සෙනසුරාදාවකම සිත්න තස්පෝ ශ්‍රවණය කරන ඔබ බොහෝ දෙනෙක් මේ ධර්ම මාර්ගය ඔස්සේ මනාව කරුණු වටහා ගන්නට උත්සාහ කරනවා කියලා අපි දන්නවා. අදත් අප ධර්ම දේශනාව තුළින් ඒ වගේම ධර්ම සාකච්ඡාව තුළින් ඔබේ ජීවිතයට යම්කිසි ධර්ම කරුණක් වටහා ගන්නට හැකියාව ලැබුණා නම් එය අපේ සන්තුෂ්ටිය බවට පත් වෙනවා. අද ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය සගමා නොමදස්සී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.